අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. අයිබෝවන් හොඳයි. අපි සෙනසුරාදා පන්ති පටන් ගත්ත නිසා දෝ අපි ගොඩක් ළමයි අඩුයි අද. ටිකටම සාමාන්‍ය පන්තිරේ බලාපොරොත්තු වෙන්නේ නැති. කමක් නෑ අපි වැට්ටික් කරගෙන යමු. එතකොට ඉස්සෙල්ලාම අපි කවිය අරගෙන ඉමු. කවිය අරගෙන ඉවරලා පුතා මට අපි ගිය සති ගත්තේ පෙම්මා සුරතල් කියන කවිය නේද? ඔව් සර්. හරි. අද ගමු අපි ඉක්මන් කරලා මේ සැර දහසක් අද කවි දෙකක් දුන්නද එකයි දුන්නේ? එකයි නේ? එකයි සර්. එකයි. හරි හරි. 6 වෙනි කවිය තියෙන්නේ නේද? සවිදු ටක් ගාලා කියන කවි පුතා. ආසත් කදින්නදී ඉපදුනේ අම්මා රටදාස කොළබලුව කුඹසෙනුදු තිම්මා කටදාස කෙතිමුදුන නුඹගුණ තිම්මා වටදාස ගෞරිමේ ගියදුව අපේ අම්මා. අනිත් පුතත් කියන්න. සැකදහසක් කදින්නදී ඉපදුනේ අම්මා රටදාස කොළබලුව කුඹසෙනුදු තිම්මා කටදාසක් කෙතිමුදුවත් නුඹගුණ නැති නිම්මා වටදාස ගෞරිමේ ගියදුව අපේ අම්මා. ඔයගොල්ලෝ ෆෝන් එකෙන් නේද එන්නේ? නෑ ලැප් එකෙන්ද? ෆෝන් එකෙන් නෙවෙයි. ලැප් එකෙන්ද? කමන්න. කම්පියුටරේ. කම්පියුටර් හරි. ඩෙස්ක්ටොප් එකේ. රශ්මි සැට දහසක් රජුන් මැද්දේ ඉපිද සොඳේ අම්මා රට දහසක් වල බැලුවත් නුඹ සේනුදු ටිම්මා කට දහසක් ඇතුව කිවත් නුඹ ගුණ නැත නිම්මා වට දහසක් ගව් හිමේ ගියද අපේ අම්මා. පස්සේ කිවිසර රට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අම්මා රට දහසක් වල බැලුවා නුඹ සේනුදු ටිම්මා කැම් එක නේද? කට දහසක් ඇතිව නුඹ ගුණ නැත නිම්මා වට දහසක් ගව් හිමේ ගියදුව අපේ අම්මා. ඔය කැම් එක නැද්ද පුතා? කැම් එක වැඩ කරන්නේ නැහැ සර්. වැඩ කරනවා. වෙනුජ සැට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අම්මා රට දහසක් වල බැලුවත් නුඹ සේනුදු ටිම්මා කට දහසක් ඇතුව ගියත් නුඹ ගුණ නැති නිම්මා වට දහසක් ගව් හිමේ ගියදුව අපේ අම්මා. කුන්සන්දිනේ සැට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අම්මා රට දහසක් වල බැලුවත් නුඹ සෙන්නදු ටිම්මා කට දහසක් ඇතිවකුවත් නුඹ ගුණ නැති නිම්මා වට දහසක් ගව් හිමේ ගියදෝ අපේ අම්මා. නෙත්නි සැට දහසක් රජුන් මැද්දේ ඉපිද සොඳේ අම්මා රට දහසක් වල බැලුවත් නුඹ සේනුදු ටිම්මා කට දහසක් ඇතුව ගෙවත් නුඹ ගුණ නැත නිම්මා වට දහසක් ගව් හිමේ ගියදෝ අපේ අම්මා. 91 21 දමින්දු වෙන්නේ නැති නේද? එච්චර දමින්දු සැට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අම්මා රට දහසක් වල බැලුවත් නුඹ සේනුදු ටිම්මා කට දහසක් ඇතුව ගෙවත් නුඹ ගුණ නැති නිම්මා වට දහසක් ගව් හිමේ ගියදෝ අපේ අම්මා. හරි. මම හිතනවා අංකෝම කවි ටික කිව්වා කියලා. හරිද මුකෝ අය ඔයගොල්ලෝ පාඩම් කරලා තියාගන්න ඕන. මොකද නැත්තම් මේක තේරුමක් නෑ නිකන්
පොතක් බලාගෙන ඉන්න කියන්නේ මම හිතනවා ඔයගොල්ලෝ එහෙම පොත බලන්න නැතුව ඇත්තටම කවි ටික කිව්වා කියලා. මොකද සාමාන්‍ය ඔයගොල්ලෝ ආයතන සම්බන්ධ වෙන්න වුණොත් කවි නැවත මම ඔයගොල්ලෝ හරියට කරලා දීලා බලනවා. නිබන්ධන වල පවා වැඩ ටික මම නැවත බලනවා. හරිනේ? ඒ නිසා මම කලින් කිව්ව ඔයගොල්ලන්ට සමහර වෙලාවට මාසෙක දවසක්වත් මෙහි ඇවිල්ලා ඒ නිබන්ධන වල වැඩ කරපුවා සහ පාඩම් කරපුවා හරිද කියලා බලන්න අවස්ථාව උදා වෙන්න පුළුවන්. ඒ නිසා අතපසු කරන්නේ නැතුව වැඩ ටික කරලා පිළිවෙලට ඒක සකසලා තියාගන්න අවශ්‍ය නිසා තමයි කියන්නේ. ඒ ටික වැඩ ටික කරනොත් තමයි අපේ විෂය හරියට හැදෑරුව වෙන්නේ. නැත්තම් නිකන් උඩින් පල්ලෙන් එහෙම කියවගෙන ගියාට මේක අපේ අවශ්‍ය ඵලදායී තැනට යන අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒත් පොඩ්ඩක් මතක තියාගෙනම වැඩ ටික කරන්න. ඒ තමයි හොඳම වැඩේ. ඊළඟට අපි ඔන්ලයින් පන්ති නම් මේ පාඩමේ අපි මෙන්න මෙතන නැවැත්තුවේ නේද? සාමාන්‍ය පන්ති මෙහෙම පන්ති නම් අපි මේ පාඩම අවසන් කරා. කොහොමද වුත් අපි මේ මාතෘකා ටිකක් ලිව්වා. මාතෘකා පුතා 5ක් ලිව්ව නේද? ඔව් සර්. මාතෘකා 5ක් ලියලා තියෙන්නේ. අපි අවසාන වශයෙන් කිව්වේ ශේෂ්ත්‍ර වැඩි දියුණු කරන්න භාවිතා කර ශේෂ්ත්‍ර වැඩි දියුණු කරා වූ කාර්යභාරය. ඊළඟට මෙන්න මේ ඡේදය ගත්තොත් එහෙම මේ ටිකත් ඒ වගේම තමයි. අපිට පේනවා මේ මේ ටිකිනුත් අපි කතා කරේ ඒ ශේෂ්ත්‍රය දිනු කරන්න ඔහු තමන්ගේ හැකියාව භාවිතා කරගත් ආකාරයේ විශේෂ සතු මේ බෙර වාදනය නර්තනය අර්ථවශ්‍ය වූ වාදනය දිනුනට හේතුව විශේෂ ගායන හැකියාව නර්තන ප්‍රධාන අංගයක් වූ ගායන හැකියාව දිනු කරන ඔහු විශාල කාර්යභාරයක් තම ශ්‍රේෂ්ඨ දිනු වෙනුවෙන් කරා කියලා කිව්වා. ඒ ටික අපි අර අවසානයේ ලියුව මාතෘකාවට ඇඳලා ගන්නට ඕන. ඒකෙදි විශේෂයෙන්ම ඔහු තම ශ්‍රේෂ්ඨට කොයිතරම් ආදරය කරාද කියනවා නම් අර ගමන බිමනක් යද්දි පවා බලීතොයිල් ගම්මඩු කොහොම ගංකාරි වගේ දේවල් තිබුණොත් ඒව රස විඳින්න ඔහු පසුබට වෙන්නේ නැතුව නැවතිල ඒව රස විඳින්න යන තරම් තිබුණා. මෙන්න මේවත් එක්ක ඔහු නර්තනයේ පියා කියන විරුදාවලියත් ලැබුව බව මතක තබා ගන්න. ඔය අවසාන මාතෘකාවට ඒ ටික එහෙම එකතු කර ගන්න පුළුවන්. ඊළාට අපි ගත්තොත් එහෙම 1950 පිටරම හරිදින්දි නගර දක්ව ව්‍යායාම කපේ නටුම හා සම්පතයන් බාටපත් වෙලා නාරලතා නටුම මොන නටුම දරයක්කාරෝගේ රංගනයේ ආදියත් විමාතින් බෙර සංගද බෙර සම්දුනිත් විශිෂ්ටයි. කාලගෝල මහදෙන මුත්තා කෝච්චිය පන්නේලීම පොරපොල් පිටිය ග්‍රහඵලය ග්‍රහ බලය සුරන් විස්කම් ආදී දේශීය මුණුරගත් තිබ්බන. ඒතකොට ඔහුගේ නිර්මාණ නේද මෙතන අපිට ගන්න වෙන්නේ ඔහුගේ නිර්මාණ කියලා මාතෘකාවක් ලියා ගන්න. ඔහුගේ නිර්මාණ කරන්නට ඔහුගේ දායකත්වය කිව්වත් කමක් නැහැ. නිර්මාණ කරන්නට ඔහුගේ දායකත්වය එහෙම නැත්නම් ඔහුගේ නිර්මාණ කියලා ගත්තත් කමක් නැහැ. වෙන මේ ඡේදයට දාලා ඔහු මේ ඡේදය තුල තියෙන්නේ ඔහු කොයි තරම් ප්‍රමාණයක් තම ශේෂ්ත්‍රය තුල විවිධාංශ වලින් එහි දියුණුවට කටයුතු කරාද කියන එක. ඔහුගෙන් ඉටුණු කාර්යභාරය තමන්ගේ ශේෂ්ත්‍රය දියුණු කරන්න. විශේෂයෙන්ම මෙතන කියන මේ නාට්‍ය ශාලෙන් නිෂ්පාදනය කිරීමට ඊළඟට අපි ගත්තොත් එහෙම රංග වින්‍යාස නිර්මාණ කරන්නට ඊළඟට අපි ගත්තොත් එහෙම නර්තන නිර්මාණය කරන්නට ආදී දේවල් වලට ඔහු විශාල දායකත්වයක් ලබා දීලා තිනවා. ශේෂ්ත්‍රයේ තමන්ගේ ශේෂ්ත්‍රය තුළ තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරලා තියෙනවා. ශේෂ්ත්‍රය තුළ තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒකේ මාතෘකාව ලිව්වද? නෑ නේද? මාතෘකාව ලිව්වද? ඒ මාතෘකාව නෑනේ. නෑ සර්. හරි. ඒක ලියා ගන්න තම හැකියාව ශ්‍රේෂ්ඨය තුළ ප්‍රදර්ශනය කිරීම කියලා ලියා ගන්නකො. තම හැකියාව ශ්‍රේෂ්ඨය තුළ ප්‍රදර්ශනය කිරීම කියලා ලියා ගන්නකො. ඒකට අදාළව තම හැකියාව ශ්‍රේෂ්ඨය තුළ ප්‍රදර්ශනය කිරීම. ඔය ඕකනේ තව ඕන වෙනත් හදලා මාතෘකා ගන්න පුළුවන්. මම දැන් ඔය ඕන වෙන මාතෘකාවක් හදලා යෝජනා කරන්න පුළුවන්. නමුත් එහෙම ගැටලුවක් නැහැ. සාමාන්‍ය පන්ති රාපුවයට මේකට වඩා වෙනස් මාතෘකාවක් ලැබෙන්න පුළුවන්.
ඊළඟට ගත්තාම අපිට පේනවා ඔහුගේ ඔහු ඊළඟ ඡේදය ගත්තොත් එහෙනම් අපිට පේන්නේ ඔහු ලබා ගත්තා වූ සම්මාන පිළිබඳ විවරණයක් තියෙන්නේ. සම්මාන. මාතෘකාව ලියලා ඉන්න පුළුවන් නැත්නම් අපි කතා කරලා යන්න පුළුවන්. ඔහු විවිධ අවස්ථාවල විවිධ ස්වභාවයේ සම්මාන වලින් පුදලද කෙනෙක්. විශේෂයෙන්ම ජීවත් වෙලා ඉන්නකොට වෙන අවස්ථාවේ තනුස්මරණල පවත්වලා තියෙනවා. හරිද ඔහු වෙන්නේ. ඒතර ඒ පිළිබඳව ඔහු ගොඩාක් සතුටුපත් වෙලා තියෙනවා. ඔහු ඒක අගය කරලා තියෙනවා. මම මේක තමයි මට ලැබුණ ඉහළම සම්මානය. නැත්නම් මේක ලැබුණ ඉහළම සම්මානය මම ජීවත් වෙලා ඉන්නකොට මම වෙනුවෙන් අනුස්මරණ මුලක් පැවැත්වීම. විශේෂ 1991 දී කැලණි විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතන වගේ පිරලා තියෙන ආචාර්ය උපාධියක් තියෙනවා. 99 අනබරගම විශ්වවිද්‍යාලය මගින් මේ සාහිත්‍ය උපාධියක් පිරිනමලා තියෙනවා. 2002 ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් පිරලා විශේෂ සම්මානයක් තියෙනවා. 2003 පිරලා විශේෂ සම්මානයක් ආදී කොටගත්තු සම්මාන රාශියකින් උපාධි සම්මාන රාශියකින් ඔහු පුද ලබලා තියෙනවා. එතකොට ඔහු ලබාගත්තු සම්මාන පිළිබඳව තමයි මේ කොටසේ තියෙන්නේ. විශේෂයෙන්ම අවසානයේ ගත්තොත් එහෙම වැදගත්ම දෙයක් තියෙනවා ඔහු සම්බන්ධයෙන්. ඔහු කළ ඔහුට විශිෂ්ට උපහාරයක් ලෙස ඔහුට ඒකට ජාතික නර්තන හා මුද්‍රා නාට්‍ය මණ්ඩලයේ අනුමණ්ඩලය විසින් 2006 තුමාගේ ජන්මදිනය වන පෙබරවාරි 24 වෙනිදා 2006 කියන්නේ පෙබරවාරි 24 වෙනිදා ජාතික නර්තන දින ලෙස ප්‍රකාශනපත් කරලා තියෙන එකත් වැදගත් කාරණාවක්. ඒතර මේ ඡේදය තුළ තියෙන්නේ ඔහු ලද සම්මාන. ලියාගෙන අනුමාතෘකාව ඔහු ලද සම්මාන. ඔහු ලබාගත්තා වූ සම්මාන පිළිබඳ විවරණයක් තමයි මේ ඡේදය තුළ තියෙන්නේ. ඔහු ලද සම්මාන. ඔහු ලද සම්මාන. ඔහු ලද සම්මාන. සම්මාන විදිහට ගත්තම මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේම අර ජීවත් වෙලා ඉන්නකොට පවත්ව අනුසරණ උළෙල උට ලැබු එහෙම සම්මානස ඔහු වගේ කරපු එකක්. 91 කැලණි විශ්වවිද්‍යාලයෙන් පිරිලා ආචාර්ය උපාධිය, 99 සබරගම විශ්වවිද්‍යාලයෙන් පිරිලා සාහිත්‍ය උපාධිය, 2002 දී ශ්‍රී ලංකා කලා මණ්ඩලයෙන් පිරිලා විශේෂ සම්මානය, 2003 දී පිරිලා මනද උපාධි සම්මානය, මේ වගේ සම්මාන සහ විශේෂයෙන්ම ඔහුගේ ජන්මදිනයේ දින පෙබරවාරි 2006 ජන්මදින පෙබරවාරි 24 වෙනිදා ජාතික නර්තන දිනය ලෙස ප්‍රකාශවත් කළා තියෙනවා. ජාතික නර්තන හා මුද්‍රා නාට්‍ය මණ්ඩලය විසින් ඔහුට උපහාරයක් ලෙස ඔහු අගය කිරීමක් ලෙස මේ වගේ කීපයක් සඳහන් වෙනවා මෙතන ඔහු ලද සම්මාන විදියට. එතන මාතෘකාව විදියට ගත්තොත් ඒක පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එමේ ඊළඟ ඡේදයට ගියොත් ඔහු ඇසුරු කරන ලද පිරිස ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. ඔහුගේ දියුණුවට ඔහුගේ යහපත් ගමනට ඔහු ඇසුරු කරන ලද පිරිසත් හේතු වෙලා තිනවා. ඔහු ඇසුරු කළ පිරිසක් පිළිබඳව මේ ඡේදය සඳහන් වෙන්නේ. බලමු පොඩ්ඩක් අපි ඒක පස්සේ මාතෘකාව ලියමු. ලෝකෙම ජයගනිමින් එතුමාගේ නම දසදෙස පතුරමින් එතුමාගේ සෙවණෙහි හැදිරෙන වෙන සිද්ධාර්ථ දේරයන් විශේෂ ප්‍රණාමය එතුමා ලද උතුම්ම සම්මානයත් කලින් සම්මානයක් කිනේ. මේ ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ මානව දයාව හා ගෝලබාලයින් පිටම ගෝලබාලයින් නිර්මාණ කරන්න සමත් වුණා. උන් ලෝකෙට විසෙන්න පාර පෙන්වනවා. මේ සත්භාවය එතුමාට ලැබුණේ එතුමාගේ ගුරුවරුන්ගෙන් හා සමීපතයන්ගෙන්. මහත්මා ගාන්ධි, රබින්ද්‍රනාත් tagore, ජවහර්ලාල් නේරු, කේරළේ මහා කවි නාරායන, රාජේන්ද්‍ර ප්‍රසාද්, සරෝජිනී නායිඩු වැනි ශ්‍රේෂ්ඨ ඒත්‍රින්ගේ හා හරිදාස් නාරායන්, රාම ගෝපාල් සහ උදේ ජහංකර වැනි ප්‍රවීණයන්ගේ ඇසුර එතුමාට ලැබුණා. WB මකුලොළුව, එඩ්වින් සමරදිවාකර, චිත්තසේන ඩයස්, ශේෂා පරිහක්කර වැනි විද්වතුන් ඇසුර එතුමාට ලැබුණා. මේ ඇසුර හා ගුරුහරුකම් ඔහුගේ ජීවිතය ආලෝකයයි. කෙනෙකුගේ සාර්ථකත්වයට ඔහු ඇසුරේ පසුන උතුම් මිනිසුන් බලපාන බව මෙයින් ඔබට පැහැදිලි වුණු ඇත. ලියාගන්න අනුමාතෘකාව ඔහුගේ සාර්ථකත්වයට හේතු ඔහු ඇසුරු කළ පිරිස. ඔහුගේ සාර්ථකත්වයට හේතු වූ ඔහු ඇසුරු කළ පිරිස. ඔහුගේ සාර්ථකත්වයට හේතු වූ ඔහු ඇසුරු කළ පිරිස.
ඔහුගේ සාර්ථකත්වයට හේතු වූ ඔහු ඇසුරු කළ පිරිස. දැන් අපිට පේනවා මේවා අපි සමහර වෙලාවට අපි ගොඩක් දන්න නම් කීපයකුත් මේකේ තියෙනවා. මේ වගේ පුද්ගලයන් ඇසුරු කරන්ට ලැබීමත් වාසනාවක් නේද? ඔහු ලද වාද්‍යයක්. එතකොට ඔහු ඒ භාග්‍යයට හිමිකම් කියලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තාම මහත්මා ගාන්ධි, රබින්ද්‍රනාථ ටාගෝර්, ජවහර්ලාල් නේරු, කීර්ලි මහකවි නාරායන, රාජේන්ද්‍ර ප්‍රසාද්, සරෝජිනී හෙස්ටින්හා ඒ වගේ අසුර කරන්න ලැබුණා කියලා කියන්නේ විශේෂයෙන් අපි රබින්ද්‍රනාථ ටාගෝර් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. මීට පූර්ව වසරේදී රබින්ද්‍රනාථ ටාගෝර් පිළිබඳව මහත්මා ගාන්ධි ගැනත් අපි දන්නවා. මේ වගේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් පිළිබඳව මේ අසුර කරන්න ලැබීම මම හිතන්නේ විශාල භාග්‍යයක්. ජවහර්ලාල් නේරු වගේ වැදගත් ඉන්දියාව ගත්තාම නේද? පළමු අග්‍රාමාත්‍යවරයා ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබුණේ කියලා කියන්නේම ඉතින් ඔහුගේ ජීවිතේ කොයිතරම් භාග්‍යයක්ද කියලා අපිට හිතෙනව නේද? අපිට හිතා ගන්න පුළුවන්. මොකද සංගීතයේ ශ්‍රේෂ්ඨයෙන් ගත්තාම ওই රාම ගෝපාල්, උදේශංකර වැනි ප්‍රවීණයන් තාම ඇසුරු ලැබීම විශාල භාග්‍යයක්. එතකොට මේ WB මකුලු වගේ අය, චිත්තසේන ඩයස් වගේ අය, ශිෂ්‍ය පලයක්කර මේ විද්‍යාව තිබුණා. මේවා මේ ඇසුරු නිසාම තමයි ඔහුගේ ජීවිතය ඊතරම් සාර්ථක තත්වයකට ළඟා වන්නට පිටිවහලක් බවට පත් වුනේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම අපි අවසාන ඡේදෙට මේ එන්නේ. අවසාන ඡේදයේ ජීවන තොරතුරු වලට අදාළ නිසා අලුත් මාතෘකාවක් මේකෙන් ගන්න බෑ. මෙතන පොඩි කාරණාවක් විතරයි තියෙන්නේ. ඒ තමයි උපත සහ විපත පිළිබඳ විවරණය. 2006 පෙබරවාරි 20 වෙනිදා ඔහු මෙලොවින් සමවරගෙන තිනවා. ඒ වගේම 1920 පෙබරවාරි 24 වෙනි දින එළිය දුටුවා. තව දවස් අද 15යි තව දවස් 7කින් ලබන සතුදා තව දවස් 9කින් ලබන බදාදා ඔහුගේ ජන්මදිනයේ ඉදිරිය දිනවා. එතකොට ලබන 20 වෙනිදා කියලා කියන්නේ සෙනසුරාදා. සෙනසුරාදා තමයි ඔහුගේ ඔහු අප අතරින් වෙන් වෙලා ගිය දිනේ නැත්තම් විපත සිදු වෙච්ච දිනේ. මේ මාසේ ඔන්න ඔහුගේ උපත සහ විපත එක ළඟ ඉදිරිය තියෙන්නේ. පෙබරවාරි 24 උපතත් පෙබරවාරි 20 විපතත් ඉදිරියලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඒ ටික අපිට එකතු කරගන්න වෙන්නේ අපේ ජීවන තොරතුරු කියන මාතෘකාවට. හරිනේ. තවතනින් අපිට ලොකු දේවල් මේකේ සාකච්ඡා කරන්න දෙයක් නෑ. ඔය සාමාන්‍ය දැනුම ටික එකතු කරගන්න. ඊළඟට ගත්තොත් මේකේ අපි මේ කොටස් ටිකේ ප්‍රශ්නයක් විදිහට ගත්තොත් මෙතන මේ ටික නම් එහෙම ලොකු දෙයක් නෑ. අර පාඩම් මාතෘකාවට දාලා කොටසක් තියෙන්නේ. ඔබට මෙන්න මේ ටිකට උත්තර නම් ලියන්න වෙනවා. මේ ටික උත්තර ලියන්න වෙනවා. පෙළ පොතේ සාහිත්‍ය මුසුම කියන කොටසට දාලා මේ ටික ලියන්න. හරිද? දැන්ට ඔයගොල්ලෝ පොඩි වැඩක් තියෙනවා කරන්න ඉක්මන් කරලා මෙන්න මේක ව්‍යාකරණ විමසුම පොත අරගෙන ඉවරලා මෙන්න මේ පාඨයන් පහ මේ යෙදුම් පහ ව්‍යාකරණ විමසුම පොත අරන් මෙන්න මේ යෙදුම් පහ බලන්න හරවන්නකෝ ලිඛිත භාෂාවට ඉක්මන් කරලා ලිඛිත භාෂාවට ව්‍යාකරණ පොත අරගෙන ඉවරලා ව්‍යාකරණ විමසුම කොටසේ ලියන්න මේ කොටස ව්‍යාකරණ විමසුම කොටසෙම ලිඛිත භාෂාවට හරවන්න තියෙන්නේ ඉක්මන් කරලා හරවන්නකෝ මේ ටික ලිඛිත භාෂාවට සර් මුලින් වාක්‍ය ලියලා ආයෙම කරන්න ඕනද? නෑ එකපාරින් කරන්න. උත්තරේ එකපාරින් ලියන්න. හරි සර්. උත්තරේ එකපාරින්ම කරන්න. මම දැන් අහනවා ඔයගොල්ලෝ ලියපු විදිය ගොඩක් ළමයි නෑනේ. ඒක නිසා අහන්නත් ඒක සහරියට උත්තරේ ලියවෙන්න ඕන.
හරි සර්. හරි සර්. මම හිතනවා හරි ඇති කියලා. හරි සර්. හරි. අපි මේ බලමු ඉක්මන් කරලා වෙලාව ගොඩක් ගත්ත වැඩි වගේ. අපි සාර කොටස පෙළ ගන්න පොතේ. හරි සර්. හරි බලමු අපි. මම බෙරේ කරේ දාගෙන හැතැම්බ ගණන් පයින් ගිය කෙනෙක් කියමින් මෙතුමා තම ගෝල බායම ඉදිරිමත් කළා. දැන් මේක තියෙන්නේ කතා කරන භාෂාවේ. දැන් මම බෙරේ කරේ දාගෙන හැතැම්බ ගණන් පයින් ගිය කෙනෙක් කියලා කියන්න බෑ. ඒක කොහොමද හැදෙන්න ඕන? කෙනෙක් මී.
බලමු. අපි මෙහෙමද මේ අදහස් කියන්නේ. මෙන්න මෙහෙම ආවනම් හරි. තමා තමා බෙරේ කරේ දාගෙන හැතැම්ම ගණන් පාගමන් ගිය කෙනෙක් බව මෙතුමා කෝල බායන තිරමත් කළේය. දැන් මේ අදහස වෙනස් කරන්න කියලා නෑ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ ලිඛිත භාෂාවට හරවන්න කියලා. කතා කරන භාෂාවේ තියෙන මේ වාක්‍ය වැකි මම බෙරේ කරේ දාගෙන හැතැම්ම ගණන් පයින් ගිය කෙනෙක් මේ. දැන් මේක මම කියන්නේ නැතුව මම කියන්න බෑ මේක. කතා කරන භාෂාවෙන් කොට මම කියලා මේක අපි ලේඛනයේ ලියව කියන්න කොහොමද? මා බෙරේ කරේ දාගෙන හැතැම්ම ගණන් පයින් ගිය කෙනෙක්. ඒක උද්දෘතතර එහෙමම තියෙනවා. මම කියන එක එක තැන වෙනස් වෙන්න තියෙන්නේ. අන්තර්වැකියේ පළවෙනි එකේ එක තැන වෙනස් වෙන්න තියෙන්නේ. ඒ තමයි මම බෙරේ කරේ දාගෙන හැතැම්ම ගණන් පයින් ගිය කෙනෙක් කියන එකේ මා කියලා හැදුණා නම් ඇති. අය වෙන මොනවත් වෙනස් කරන්න දෙයක් නැහැ. ඒක උද්දෘතතරනේ තියෙන්නේ. අර අපි දන්න සාමාන්‍යයෙන් වැකියක ඔය අන්තර්වැකිය උද්දෘත මේ උක්ත දෙකක් විදිහට දෙන්න බෑ. උක්තයක් විදිහට දෙන්න බෑ සාමාන්‍යයෙන්. ඒක නිසා ඒක හදා ගන්නට ඕන මා බෙරේ කරේ දාගෙන හැතැම්ම ගණන් පයින් ගිය කෙනෙක් කියලා. වෙන කොහෙවත් ඔකේ හදාන දෙයක් නැහැ. හැම තැනම නිවැරදි. එතකොට ඒ වාක්‍ය අන්තිම ටික හදන්න ඕන. අන්තිම ටික තිරමත් කළේ ඒ ටික මම මේ කියන්න හදන්නේ. ඒ ටික අනිවාර්යෙන් හැදෙන්නට ඕන. අනිවාර්යෙන් මෙහෙම හැදෙන්නට ඕන. එතන දිරිමත් කළේ කලා කෙනෙක් කළේ වෙන්න ඕන. හරි සර්. දෙපළයි හදන්න තියෙන්නේ. මම කියන එක මා කරන්නයි, කලාය කියන එක කලේ කරන්නයි විතරයි තියෙන්නේ. හරි සර්. දෙවෙනි එකේ ගත්තොත් දෙවෙනි එකේ තියෙන්නේ මේ අතරතුරේදී පෙරේරා මහතාගේ චිත්‍ර කලාවත් නොටහෙනේ සඳරිස් සාදිස් ගුරුතුමාගේ සංගීතත් ඉගෙන ගත්තා. ඒක කොහොමද අපි හදන්නේ? ඉගෙන ගත්තේ කියලා තියුණා. හරි එච්චර වෙන මොකුත් හදන්න දෙයක් නැහැ. මේ අතරතුර පෙරේරා මහතාගෙන් චිත්‍ර කලාවත් කොටහේනේ සාදිස් ගුරුතුමාගේ සංගීතයත් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා කියන එක ගත්තේ කියලා හැදුවා නම් හරි එච්චරයි. ගොඩාක් හිතන්න ගියොත් මේව වරද්ද ගන්න. ඒ නිසා බොහොම සරලයි. වැකිය ආඛ්‍යාතය හදන්නේ තියෙන්නේ උක්තය ආඛ්‍යාතය. උක්තය ආඛ්‍යාතය විතරයි හදන්න තියෙන්නේ. අනිත් ඒවා හදන්න යන්න එපා. ඊළඟ එකත් ලේසි නේද? හරිදාස් නාරායන්, රාම් ගෝපාල්, උදේ ශංකර වැනි ಭಾರತೀಯ නර්තන ප්‍රවීණයන් ඇසුරු කළා කියන එකේ තියෙන ඇසුරු කළා කියන එක හදාන්න තියෙන මොකද්ද කරන්න තියෙන්නේ? ඇසුරු කළහ. ඇසුරු කළහ කියන්න පුළුවන්ද? කලය කියනවාද? ඇසුරු කළේය. මේකේ උක්තේ හැංගිලා ඉන්නේ. උක්තේ නැහැ. උක්තේ හැංගිලා ඉන්නේ. කාර්යවේ ඇසුරු කළේ. හරි සර්. අද අපි මේ පවත්වන්නේ ඒ උතුම් කාර්යයි. ඒ මොකද්ද? අප වෙන්න ඕන. අද අප මේ මෙහෙම හදන්න. අද අප විසින් අපි මේ පවත්වන්නේ කියන එක අප විසින් වෙන්න ඕන. අද අප විසින් පවත්වනු ලබන්නේ මේ පවත්වන්නේ කියන්නේ ඕනේ. අද අප විසින් පවත්වනු ලබන්නේ ඒ උතුම් කාර්යයි. අප විසින් පවත්වන්නේ ඒ උතුම් අවසාන වැකිය ගුවන්විදුලි සංස්ථාව විවෘත කරන අවස්ථාවට මගුල් බෙර වාදනය කරන්නට අවස්ථාවක් ලැබුණේ වෙන මොකුත් නෑ ලැබුණේ කියලා. ගුවන්විදුලි සංස්ථාව විවෘත කරන අවස්ථාවට කියන එක අපි හදා ගන්නවා ගුවන්විදුලි විවෘත කරන අවස්ථාවේ කියලා. ඒක හරි. දාලා කමාවක් දාන්න. යොදන්න. ගුවන්විදුලි සංස්ථාව විවෘත කරන අවස්ථාවට කියන එක හදාගන්න ගුවන්විදුලි සංස්ථාව විවෘත කරන අවස්ථාවේ කමාවක් මගුල් බෙර වාදනය කරන්නට අවස්ථාව ලැබුණි නැත්තම් ලැබුණේය.
වාදනය කරන්නට අවස්ථාව ලැබුණා කියන එක. එතන ලැබුණේ කියලා කියන්න බෑ පුතා. ලැබුණි වෙන්න ඕන. මොකද කර්මය උක්ත කරලා තියෙන්නේ. ගුවන්විදුලි සංස්ථාව විවෘත කරන අවස්ථාවේ මගුල් බෙර වාදනය කරන්නට අවස්ථාව ලැබුණේ කියන්න බෑ. අවස්ථාව ලැබුණි. මගුල් බෙර වාදනය කරන අවස්ථාව ලැබුණි. මගුල් බෙර වාදනය කරන්නට අවස්ථාව ලදී. නැත්නම් ලැබුණි කියලා තියෙන්න ඕන. ලැබුණි. ලැබුණි. මේකේ ඒක ඔයගොල්ලෝ හදලා ඉවරයි. මෙන්න මේ කරන්න මේ අවස්ථාව මේක දැන්ටත් ඔයගොල්ලන්ට මතකෙන් පුළුවන් මේ කොටස මතකෙන් පුළුවන් වෙනවා. මුල කුරු සමග නම්. උපන් දිනේ. උපන් ස්ථානේ. ආචාර්ය ස්පනි ಭಾರತ. ආචාර්ය ස්පනි ಭಾರತ. උපන් දිනය ගත්තොත් එහෙම 1920 පෙබරවාරි 24 වෙනිදා. උපන් ස්ථානය. උපන් ස්ථානය කෑගල්ල අල්ගම ප්‍රදේශය. කෑගල්ල අල්ගම ප්‍රදේශ අධ්‍යාපන ලබා දුන් ගුරුවරු ටික ලියනකොට ගොඩකින් ආයේ ඔක්කොම ලියන්න ඕන හරිද? ගුරුවරු ඒ ඔක්කොම ටික ලියන්න ඕන. ගුරුවරු ටික ලියනකොට පුතා ගුරුවරයා සහ ඉස්සරහින් ලියන්න ඕන ඔහුගෙන් ලද අධ්‍යාපන ශ්‍රේෂ්ඨය. මොකක්ද? දැන් උදාහරණයක් විදිහට අල්ගම සිරියා. එයාගෙන් මොකක්ද ලැබුවේ? ඒක මෙතන කියලා නෑ කරන්න කියලා. ඔයගොල්ලෝ ලියනකොට පිළිවෙලට ලියන පොතේ තියෙන පිළිවෙලට ගුරුවරයා ලියන්න ඉස්සරහින් ලියන්න අපි දන්නවා ශ්‍රේෂ්ඨ 9ක් බොහෝ ඉගෙන ගත්තා. මතකයි නේද 9ම? ඔව්. ඒ 9 ලියන්න කලින් ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕන? ගුරුවරු ටික පෙළගස්සන්න එක පෙළට පහලට. අධ්‍යාපන ලබා දුන් ගුරුවරු. මොකද සමහර ඒවා දෙන්නෙක්ගෙන් ඉගෙනගෙන තියෙනවා. බෙර වාදනය එහෙම ගත්තොත්. නර්තනය ගත්තොත් දෙන්නෙක්. ඒ වගේ තියෙනවනේ. නිසා ඉස්සෙල්ලා ගුරුවරු ටික පහලට පෙළගස්සන්න. පෙළගස්සලා ඉරක් ගහලා ඉස්සරහින් ලියන්න. එයා ඒ අදාළ ගුරුවරයාගෙන් ඉගෙන ගත්තේ මොකද්ද? සමහරලාට නර්තනයේ දෙන්නෙක්ගෙන් එහෙම එනවා. සා ඒක එහෙම කරන්න අධ්‍යාපන ලබා දුන් ගුරුවරු කියන එකට ගුරුවරයාගේ නම ලියන්නත් ඕන. ඉස්සරහින් ඉගෙන ගත්තේ මොනවද කියලා ලියන්නට ඕන. දායකෝ නිර්මාණ මොනවද මේ දායකෝ නිර්මාණ කියලා කියන්නේ? එතුමා විවිධ නිර්මාණ කරන්නේ පස්සේ ඔකට මතකද වෙනම ඡේදයක් මම ලියලා ඇති. වෙනම ඡේදයකට මාතෘකාවක් දීලා යන්නේ ටික ඔය කියන්නේ. ලබාගත් සම්මාන හා උපාධි ටික ඔයගොල්ලෝ පුළුවන් එක කතා කරලා දරු තනතුරු ගුරුවරයෙක් ලෙස සේවය කරන තැන ඉඳලා දිගට දරු තනතුරු ටික ලියන්න ඕන පිළිවෙලට. ජාතික නර්තන දිනය හා පවතින සම්බන්ධය. පුළුවන් නේ ජාතික නර්තන දිනයත් එක්ක මොකක්ද තියෙන සම්බන්ධය? උපන් දිනයේදී තිබීම. උපන් දිනේට සමගාමීව තමයි ඒක තියෙන්නේ. සමීපතමයෝ කියන එක ලිව්වනේ කලින් අර අතන ඇති. හරිදාස් නාරායන රාම් ගෝපාල් උදේශංකර. අන්න ඒ වගේ. හැකියාවන් පෙන්වූ ශේෂ්ත්‍ර නැටුම් සංගීත චිත්‍ර නාට්‍ය නර්තනයේ බෙර වාදනයේ නාට්‍ය වේදිකා නාට්‍ය. බෙර වාදනයේ දවුල් වාදනයේ සබරගමු නැටුම් බලිතෝ. හරි. මියගිය දිනේ අපෙන් ඇහුවොත් මියගිය දිනත් අපි දන්නවා 2006 පෙබරවාරි 20. ඒ කියන්නේ ලබන දවස් 5කින් ඔහුගේ විපත සිදු වුණු දිනය සඳහන් වෙනවා. හරිනේ? පණිභාරතගේ චරිතය ඔබ අනුස්මරණ දිනය. ඔව්. පණිභාරත චරිතයේ ඔබ සිද්ගත් ගුණාංග දෙකක් ලියන්නලු. ගොඩක් තියෙන දෙකක් කියන්න කියන්නේ. නිර්මාණශීලී බව හා සෞන්දර්යාත්මක බව, දැනුම හා දක්ෂතාව. දක්ෂතාව අභියෝග ජය ගනිමින් ඉදිරියට යාම. දුක්ඛම් කොට එක ශේෂ්ත්‍රයේ පමණක් කොටවි එම ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම හැදෑරීම නේද? ශේෂ්ත්‍රය තුල කොටසක් හදාරන්න නැතුව ශේෂ්ත්‍රයේ සියල්ල කලාව සම්බන්ධ සියල්ල ඔහු ඉගෙන ගත්තනේ. එක තැනකට කොටු වෙන්නේ නැතුව සෑම දෙයක් පිළිබඳව ඉගෙන ගත්ත එකත් ඔහුගේ ජීවිතයේ තියෙන වැදගත් ගුණාංගය. චරිතයේ හොඳ ගුණාංගයක්. තව ගත්තොත් එහෙම බොහෝ දුක්ඛම් කටළු ගෙවපු කෙනෙක්. ඔහුගේ චරිතය. ඒතකොට අපි ඒවා දුක්ඛ දෝමනස්යන් තිබුණත් ඒවා බොහොම කොහොම හරි ජයග්‍රහණයේ මාවතට හරවා ගත්ත කෙනෙක් නිසා මේ වගේ ගොඩක් දේවල් පුළුවන්. සෑම සෙට්චයක් නේද අවබෝධයක් ගත්තේ දැනුමක් තිබෙන කෙනෙක් ඔහුගේ චරිතය ගත්තාම එක තැනකට කොටු වෙලා සීමා වෙලා නැහැ. ඒ වගේ ඔයගොල්ලෝ සඳහන් කර දේවල් චරිතාංග ගුණාංග විදිහට සිද්ගත් ගුණාංග විදිහට ලියන්න පුළුවන්. හරිද? හරි. ඒ ටික ලියන්න ඕගොල්ලෝ. අපි ඔය කොටස කතා කරා සාමාන්‍ය පන්තියේ. මේක සාමාන්‍ය පන්ති කතා කරේ නැහැ. යුගල පද කියන එකට අදාළව ගත්තොත් මේක අපි සාකච්ඡා කරා නේද පහුගිය දවසේ? මේ ටික අපි කතා කරා නේද? මේ ටික කතා කරලා ඔයගොල්ලන්ට මම කිව්වා යුගල පද ටිකක් නිබන්ධනයේ තියෙන යුගල පද ටික
එතෙන්ට ලියන්න කියලා. හරිද? දැන් ඔයගොල්ලෝ අර කලින් දැන් මෙතන වෙලාවේ මේ වෙලාවේ කර අභ්‍යාසය කරේ ව්‍යාකරණ විමසුම් පොතේ නිසා එතනට තව පොඩි අභ්‍යාසයක් තියෙන මෙන්න මේ අභ්‍යාසය ඊටාම ඉක්මනින් කරලා පෙන්නන්නකොට දැන් මට මෙන්න මේ කොටස යුගල පද කියන මාතෘකාවට දාලා ඊටාම ඉක්මනින් කරලා පෙන්නන්න. යුගල පද කියලා මාතෘකාව ලියලා ව්‍යාකරණ විමසුම් පොතේ ලියන්නක් දාලා. බොහොම පොඩි වෙලාවක් යන මේකට ගන්න එපා වෙලාව. ලියලා තියෙන්නේ නේ? ඔව්. ලියපු නැති කට්ටිය තියෙනවද නේද? ලියපු නැති අය ලියපු නැති අය ලියන්න. අනිත් අය ඔයගොල්ලන්ට දුන්න නිබන්ධනයක් තියෙනවා. මෙන්න මේකේ මෙන්න මේ ටික මම මෙතන පොඩ්ඩක් ගන්නවා දැන්ට මෙන්න මෙතන. ව්‍යාකරණ විමසුම් මෙන්න මේ කොටස පොඩ්ඩක් ආපහු පොඩ්ඩක් බලා ගන්න. මම බලනවා දැන්. දැන් ඔය ලිඛිත අභ්‍යාස අර ලිඛිත අභ්‍යාසය දැන් බලනවා. ඒක කරපු නැතේ කරන්නටක් ගාලා. ඒක කරපු අය මේක ගැන මේක පොඩ්ඩක් බලන්න. මොන ලිඛිත අභ්‍යාස? මෙන්න මේක. මේ තියෙන්නේ. යුගල පද කියලා මාතෘකාව ව්‍යාකරණ පොතේ ලියලා, ව්‍යාකරණ විමසුම් පොතේ ලියලා මේක ලියා ගන්න. ඔව් සර්. මේක දෙපාරක් ලියන්න නිකන් එකපාර උත්තරේ ලියාගෙන ඉරක් ගහගෙන ලියාගෙන යන්න. සර් ටියුට් එකේ කරන්න ඕන මොකද්ද? ටියුට් එකේ කරන්න ඕනේ ගිය සතියේ මම කීප එකක් තියෙන්නේ. මෙන්න මේක. මේක කරලා නැත්තම් ඒක පොඩ්ඩක් බලන්න කියලා කිව්වා. සර් සවුන්ඩ් අඩුයි. සවුන්ඩ් අඩු වෙන්න නම් විදියක් නැහැ. දැන් හරි සර්. දැන් ටිකක් හරි සර්. හරි. අභ්‍යාස කරන අනිත් කොටස බලන්න පොඩ්ඩක්.
සර් තුන්වෙනි වාක්‍යය ලවක් කිය ඒක ඉවක් නේද? නෑ නෑ ලවක් තමයි. ලවක් තමයි ඒක. ලවක් දෙවක් හරි සර්. හරි. තවම ලියන අය මේ කතා කරන අතරේ පොඩ්ඩක් බලා ගන්න. මේක අමාරු එකක් නේ අපි දන්න එකක්. මේකත් එක්ක අපි අනිත් අභ්‍යාසයට යන්න ඕනේ. ඒකයි මම මෙතනින් මේ කතා කරන්න ගත්තේ. මම විශ්වාස කරනවා ව්‍යාකරණ විමසුම් පොතේ ඔයගොල්ලෝ මේක ලියලා ඇති කියලා ලියලා එකේ ඒකට අදාළ අභ්‍යාසයක් ඉදිරි කරනවා ඇති කියලා හිතනවා. ඊළඟට මේ බලමු උත්තර ටිකක් කරලා මේ ඔයගොල්ලෝ උත්තර කියන මේ කාමරයේ තියෙන ලොට්ට මොන වර්ගයේ යුගල පදයක්ද? එකක තේරුමක් තියෙනවා අනිත් එකේ තේරුමක් දෙකේම තේරුමක් නැහැ. පද දෙකෙහිම තේරුමක් නැති යුගල පද වර්ගය නේද? ලට්ට ලොට්ට. ඊළඟට අස් පරස් අස් පරස්. දැන් ඒක මොන වර්ගයේ යුගල පදයක්ද? එකක තේරුමක් එක වචනයක තේරුමක් තියෙන එක වචනයක නැහැ. එක පදයක තේරුමක් ඇති අනෙක් පදයේ තේරුමක් නොමැති යුගල පදයක්. අස් පරස් කරලා ඔය සේරම රොඩු බුඩු රොඩු උතරේ රොඩු බොඩු මොකද්ද මොන වර්ගයේ යුගල පදයක්ද රොඩු බොඩු කියන එක? එකක තේරුමක් තිබෙන අනෙක් පදයේ තේරුමක් නොමැති යුගල පද. පුච්චලා දාන්න. මට වත්ත පිටිය උත්තරේ මොකද්ද? පිටිය. පද දෙකට මතයක් තිබෙන යුගල පද වත්ත පිටිය. සුද්ධ බුද්ධ කරන්න තියෙනවා. අයියා ලවක් දෙවක් නැතිව දෙයක් දෙයන්න ලවක් ලවක් සර් වත්ත කියනට වත්ත පහල ගන්න බැරිද? මොකද්ද? මේ වත්ත කියනට වත්ත පහලයි සුද්ධ කියනට සුද්ධ පවිත්‍රය ගන්න බැරිද? වත්ත පහල ගන්න බෑ. වත්ත පහල කියන කෙනා පුතේ වත්තේ පහල කියන වෙනම අදහසක් නේ. ඒක අනිවාර්යෙන් වත්ත පිටිය වෙන්නට ඕන. වත්ත පහල කියන්නේ යුගල පදයක් කියන ගන්නට ගන්න අමාරුයි. මොකද ඒක වෙනම අදහසක් කියන නිසා. වත්ත පහලට යනවා කියලා අපි කියන්නේ. එතකොට සුද්ධ පවිත්‍ර හරිද වැරද්ද? හරි. සුද්ධ පවිත්‍ර හරි. කො වඩාත් ගැලපෙන්නේ සුද්ධ බුද්ධ පවිත්‍ර කියන එකත් හරි. නැති අයියා ලවක් දෙවක් නැතුව එහෙ මෙහෙ දුවනවා මිසක් ගෙයක් දොරක් එලි පෙහෙලි එකෙත් ලයනු දෙකම මූර්ධ එලි කියන එකෙත් ලයන මූර්ධජයි පෙහෙලි කියන එකෙත් ලයන මූර්ධජයි හරිද? එලි පෙහෙලි කරලා දීලා අපට උදව් කරනවායේ. දැන් දරුවන්ට වෙලාවක් කලාවක් නෑ ඕවට. හරිද? හරි. දැන් ඔයගොල්ලොන්ට තියෙනවා වැඩක් කරන්න මෙන්න මේ නිබන්ධනයට අනුව. උතෙන්ට මෙතන තියෙනවා යුගල පද ගොඩාක්. මේ යුගල පද ටික ඕ නිබන්ධනේ පෙන්නනවා සර්. මේ තියෙන නිබන්ධනේ පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට? නෑ සර්. ඊට පෙන්නේ සර් සිංහල පෙළ පොතනේ. එහෙම? ඒකනේ. වෙන්න බෑ එහෙනම්. දැන් පේනවනේ? ඔව් සර්. මෙන්න මේ කොටසේ මෙන්න මේ නිබන්ධනේ අර මේ තුන්වෙනි පාඩමේ නිබන්ධනේ මෙන්න මේ ටික භාවිතා කරලා
ඔගොල්ලෝ වැකියක් අර වගේ මේ වැකියක් ඡේදය පොඩි ඡේදයක් ලියන්නට ඕන. මේවෙන් පද 10ක් භාවිතා කරලා කැමැති පද 10ක් භාවිතා කරලා ඡේදයක් ලියන්න. දැන් අපි ඔය උත්තරේ ලියපු දැන් තමයි ඒක ලියන්න ඕන. හරිද? අපි දැන් උත්තරේ ලියපු දැන්ට මෙන්න මේ යුගල පද ගොඩාක් තියෙනවනේ මෙතන. යුගල පද ගොඩාක් තියෙනවා. මේ යුගල පද ටික භාවිතා කරලා යුගල පද මේ යුගල පද ටිකෙන් ටිකක් භාවිතා කරලා අතන ලියන්නට ඕන ඔයගොල්ලෝ. දැන් අපි ලිව්වා වගේ උදාහරණ වැකියක්. ඕන එතනින් ලියලා තියෙන තවත් මෙවැනි ඡේදයක් ලියන්න කියලා. ඒ සඳහා මෙන්න මේ යුගල පද ටික භාවිතා කරලා ව්‍යාකරණ පොතේම ඔව් අපි දැන් ව්‍යාකරණ පොතේනේ ලිව්වේ. අන්න එතෙන් තමයි ලියන්න ඕන. හරි සර්. තවත් ඡේදයක් ලියන්න කියලා එතන ලියා ගන්න. පන්තිට එනකොට අරන් එන පන්ති එන අය ඒක බලන්න පුළුවන්. දැන්ද ලියන්න ඕනේ. දැන් නෙමෙයි. පස්සේ ලියන්න. අභ්‍යාසයක් විදිහට පස්සේ කරන්න. දැන් මෙන්න මෙතන ඔයගොල්ලෝ පොත් පෙළපොතට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට විස්තර කර ගැනීමක් තියෙන පෙළපොතේ මේ ටිකම විස්තර කරලා තියෙනවා. හරිද? යුගල පද සැදෙන ආකාරය අනුව මෙන්න මේ මෙතන තියෙන යුගල පද ටික වර්ග කරන්න ඕන. මෙතන යුගල පද සැදෙන ආකාරය අනුව. සැදෙන ආකාරය අනුව. හරිද? දැන් මම හදන්නේ මේ එකිනෙක මේකට එක එක උදාහරණ දෙකක් විතර. ඔකේ තියෙන ඒවාම දෙකක් විතර දෙන්න හදන්නේ. ඊටු ටික ඔයගොල්ලෝ හොයලා බලලා ලියන්න. සාමාන්‍යයෙන් එකකට උදාහරණ 10ක් විතර වගේ තියෙන උතන උත්තරේ. මම දෙකක් දෙනවා දැන් ওই ටිකෙන් තෝරගත්ත දෙකක්. මේ එතකොට අපිට පේනවා යුගල පද වර්ගීකරණ ඔයගොල්ලෝ කරලා ඇති මේ වෙනකොට අඩුපාඩුවක් තුනට ඊළඟ දවසේ බලමු. දැන්ට මම මේ දෙක දී කියන වෙලාව මදි නිසා පෙළපොතට වඩා වර්ග කිරීම දෙකක් විතර වැඩි මේකේ. දෙකකටත් වැඩි මිසක් අඩු නැහැ. පොඩි වෙනසක් තියෙන පෙළපොතේ වර්ග කිරීමටත් වඩා වැඩිම වර්ග කිරීමක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සරල වර්ග කිරීමක් ඔයගොල්ලෝ මතක තබා ගන්න. සරල වර්ග කිරීම විදිහට ගත්තොත් එකිනෙකට සමානාර්ථවත් පදයක් ඇතුළේ හැදෙන යුගල පද කියලා ගන්න පුළුවන්. එකිනෙකට විරුද්ධාර්ථවත් පදයක් ඇතුළේ හැදෙන යුගල පද කියලා ගන්න පුළුවන්. එක පදයකට අර්ථයක් ඇතත් අනෙක් පදයට අර්ථයක් නැති යුගල පද කියලා ගන්න පුළුවන්. ඒ වගේම පද දෙකේම අර්ථයක් නැති යුගල පද කියලා ගන්න පුළුවන්. ওই 3-4 සාමාන්‍ය මතක තබා ගන්න. ඊට අමතරව තවත් විදිහට වර්ග කිරීමක් තමයි මේ තියෙන්නේ. හරිද? එකිනෙකට විරුද්ධාර්ථවත් පද එකතු වීමෙන් සෑදෙන යුගල පද. මොනවද පුතා එකිනෙකට විරුද්ධාර්ථවත් ඉතාම ලේසි. මෙන්න මේකේ තියෙනවා අයවැය කියලා වචනයක් මේ තියෙන්නේ. අයවැය. එකිනෙකට විරුද්ධයි. අය කියන්නේ ලැබෙනවා, වැය කියන්නේ නැති වෙනවා. නැති වෙලා යනවා. හරිද? අන්න එකක්. ඊළඟට අපි ගත්තොත් අහස පොළව. දෙකක් එතනට ලියලා තියන්නකෝ. මෙතනින් ලියන්න අයවැය කියලා. තා පොඩ්ඩක් කියලා ලියන්න අහස පොළව කියලා. දෙකක්. දැන් මෙතනින් ওই ටික ගන්නත් පුළුවන් ඔයගොල්ලෝ කියලා බලුවොත් මෙතන තියෙන ඕවා. හරිද? මෙතන අහස පොළව. අයවැය අහස පොළව. ඒතර ওই පද දෙකේ අර්ථය එකිනෙකට විරුද්ධාර්ථවත් යුගල පද දෙකක් වෙයි තියෙන්නේ. එකිනෙකට විරුද්ධාර්ථවත් පද දෙකක් එකතු වෙලා හැදෙන යුගල පද දෙකක් තමයි එතන ওই දක්වන්න ලැබෙන්නේ. හරිද? මම උදාහරණයක් විදිහට එතනින් තව ගන්න පුළුවන් 10ක් ගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි ගත්තොත් එකිනෙකට සමාන අර්ථ ඇති පද දෙකක් එකතු වීමෙන් හැදෙන යුගල පදක් තියෙනවා. දැන් එතනක් තියෙනවා. අඩු පාඩු මිල මුදල්. ඔව් ඒක ගන්න පුළුවන්. සුද්ධ පවිත්‍ර කියන එක ගන්න පුළුවන්. තව යාළු මිත්‍ර කියන එක ගන්න පුළුවන්. අන්න ඒ වගේ ලිපිලේඛන ඒ වගේ කීපයක් මම දීපුවේ ගොඩාක් තියෙන ඕකේ. එයින් දෙකක් ඔය ලියා ගන්නත්. එයින් එකක් ලියා ගන්න සුද්ධ පවිත්‍ර කියන එක ලියා ගන්න. යාළු මිත්‍ර කියලා ලියා ගන්න. ඒ දෙක ලියාලා තියන්න මෙතනින්. සුද්ධ පවිත්‍රයි යාළු මිත්‍රය ලියන්න. ඊටු ටික හොයලා ලියන්න. හරිද? 10ක් වෙන්න ලියන්න ඕන. ඊළඟට අපි ගත්තොත් එහෙම පද දෙකේම අර්ථයක් නොමැති වුවත් යෙදෙන අවස්ථාව අනුව මැනවින් අර්ථය මතුවන යුගල පද. පද දෙකේම අර්ථයක් නැහැ. පද දෙකේම අර්ථයක් නැහැ කියලා යෙදෙන අවස්ථාව අනුව මැනවින් අර්ථය තහවුරුනියව තිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ තියෙන්නේ ලටපට ඊළඟට අකට විකට අකට විකට කියලා ලියා ගන්නකෝ ලටපට ලියන්න නැතුව රොස්පරොස් ලියා ගන්න පුළුවන් අකට විට අකට විකට ඔව් අකමකා රොස්පරොස් දෙකක් ලියා ගන්නකෝ දැන් තුන්වෙනි වර්ගය ඊළඟ අපි යනවා හතරවෙනි වර්ගයට එක් පදයක ශබ්ද අනුකරණය කරමින් අනෙක් පදය සැකසෙන යුගල පද කියන්නේ පදයක ශබ්ද අනුකරණ අපි කියනවා මේ අනුප්‍රාස නේද මොනවද ළමයි බමයි ඇලි සිතුම් පැතුම් එලි පෙහෙලි ගල් මුල් ලියුම් කියුම් ඉඟි බිඟි දැන් ඌවා වෙන තැනකටත් ගන්න පුළුවන්
එක පදේ අර්ථයක් ඇති එක පදේ අර්ථයක් නැති තැනටත් ඕක ගන්න පුළුවන්. නමුත් මෙතන ඊට වඩා වෙනස් එකක්. මේ කියන්නේ එක් පදයක ශබ්ද අනුකරණය කරලා අනෙක් පදේ සකසාගත්තු ඒවා. එලි පෙහෙලි අංගපසංග ළමයි බමයි ඇලි ගැලි ගාල් මුල් කියුම් ලියුම් කියුම් ඔය වගේ ඒවා ගන්න පුළුවන් මේකේ උත්තරේ විදියට. හරිද? හරි. දෙකක් ලියලා තියන්නකෝ. අංගපසංග ළමයි බමයි ඇලි ගැලි එලි පෙහෙලි ගාල් මුල් ඉන් දෙකක් ලියලා තියන්නකෝ. පළමු පදයේ අර්ථවත් වූ දෙවෙනි පදයේ අර්ථ විරහිත වූ පද එකතු වීමෙන් නිසකසුණු පද. පළවෙනි පදයේ අර්ථයක් තියෙනවා දෙවෙනි පදයේ අර්ථයක් නැහැ. මුදල් හදා මුදල් හදල්. ඔප්පු තිරප්පු ඔප්පු තිරප්පු. ඔප්පු තිරප්පු ඔප්පු තිරප්පු. රිදි ළමයි බමයි ළමයි බමයි ඒ වගේ ඒවා ගන්න පුළුවන්. වෙන ඒවායි තියෙනවත් මේකට ගන්න පුළුවන් කියලා මේ කියන්නේ. හරිද? දෙකක් ලියුණා. ගසා බසා ගසා බසා. 6 එකිනෙකට සමීපාර්ථ ඉදිනු කළ පද. එකිනෙකට සමීපාර්ථ. ඒක දන්න ඕගොල්ලෝ. මොනවද? ලේසි පහසු. හුරු බුහුටි. උසුළු විසුළු උසුළු විසුළු. දිවිලි පැන් වැඩි දියුණු. කතා බහ. කැති පොරෝ. ගතොත් දුර බැහැර ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ස්තුති ප්‍රශංසා ස්තුති ප්‍රශංසා සමානයි. ඊළඟ ගත්තොත් එහෙම පූර්ව ක්‍රියාපද දෙකක් එකතු වීමෙන් යුගල පද සැකසෙනවා. මේ බලන්න පූර්ව ක්‍රියාපද දෙක තුන ගොඩාක් ඒවනම් පුළුවන් ඔයගොල්ලෝ ලේසි එක නම කියන දෙයක්වත් නැහැ. නේද? අඬා දොඩා කා කොටා එන බැන කවා පොවා අකා මකා යන එන හිතලා බලලා සිතා මතා ඒ වගේම පුළුවන්. අපි යනවා 8 වෙනි එකට. ක්‍රියාරූප දෙකක් එකතු වීමෙන් සැකසෙන යුගල පද. ක්‍රියාරූප දෙකක්. මොනවද පුතා ක්‍රියාරූප දෙකක් කියලා සැකසෙනවා? ක්‍රියාරූප දෙකක් එකතු වීමෙන් ක්‍රියාරූප දෙකක් එකතු වීමෙන් මේ පොතේ තියෙන කොටසක් මම මේ කියන්නේ. ක්‍රියාරූප දෙකක්. ඒ මොනවද? මේ තියෙන ක්‍රියාරූප දෙක එකතු වෙන සැකසෙන යුගල පද. ආණ්ඩන දුන ලියන කියන කන බොන දුවන පයන හිතන පතන සිතුම් පැතුම් කියුම් කෙරුම් පැවුම් ගෙරුම් නැටුම් ගැයුම් ලියුම් කියුම් සෙවිලි බැලිලි හරිද ඒ ටික තමයි කියන්නේ. එන් දෙකක් ලියන්න දෙන්න. මුලට සිංහල පදයක් හා අගට සංස්කෘත පදයක් එක්වීමෙන් සෑදෙන යුගල පදයක් තියෙනවා. මේක ටිකක් එහා සංකීර්ණ කොටසක්. උදාහරණයක් විතර ගත්තොත් එහෙම මුලට සිංහල පදයක් ඇදිලා අගට සංස්කෘත පදයක් ඇදින එකක් තමයි පුතා තුති ප්‍රශංසා කියන එක. තුති කියන්නේ ප්‍රශංසා කියන්නේත් එකමයි. තුති කියලා කියන්නේ ප්‍රශංසා කියලා කියන්නේත් එකමයි. මුලින් තියෙන්නේ සිංහලෙන් අග තියෙන සංස්කෘතයෙන්. ඒ වගේ ඔයගොල්ලෝ දන්න තව එකක් කියන්න බලන්න. ඔයගොල්ලෝ දන්නෝ මේ කියන මේ විදිහට කියාගෙන බලනකොට දන්නෝ. ඇයි පුතා ලිපි ලේඛන? ඒත් ওই වර්ගයේ. ලිපි ලේඛන කියන එක සිංහලෙන් තියෙනවා ලිපි කියලා මුලින්. ලේඛන කිව්වහම සංස්කෘත වචනයක්. රැකිරක්ෂා රැකිරක්ෂා නෑ රැකිරක්ෂා කියන එක ගන්න ඕනේ. රැකිරක්ෂා කියන එකත් පුළුවන්. රැකියාවයි රක්ෂාව දෙක සංස්කෘතෙන් රක්ෂා කියනවා සිංහලෙන් රැකි කියලා කියනවා. රැකියාව කියන්නේ. ආවියක් ආයුධයක් කියලා වගේ වචන ගන්නත් පුළුවන් ඔකට. හරිද? වේර වීර්ය වගේ වචන. හරි. ඊළඟට බලන්න. ස්ත්‍රීලිංග හා පුරුෂලිංග පද දෙකක් එකතු වීමෙන් සෑදෙන ස්ත්‍රීලිංග පදයි පුරුෂලිංග පදයි. ඒවා නම් ඕන තරම් තියෙනවා. අම්බුසැමි නේද? කෙලිකොළු නැදිමයිල් ගැහැණු පිරිමි නෑන මස්සිනා දූ පුතුන් මවුන් පියන් ඕන තරම් තියෙන ඉන් දෙකක් ක්ලියර් දෙන්න තුටිල. මේ අවසාන එක 11. පෙර පදයේ අක්ෂර වෙනස් වීමෙන් නිර්මාණය වෙන යුගල පද. පෙර පදයේ අක්ෂර වෙනස් වෙලානේ හැදෙනවා. කියලා බලන්න. එහෙම වර්ගිකුත් තියෙනවා. ඒ මොනවද? මේ විභාගයට ඕගොල්ලෝ අහන්නේ නැහැ. පෙර පදයේ අක්ෂර වෙනස් වීමෙන් යුගල පද හදා ගන්න පුළුවන්. මේ බලන්නකො පුතා කන්දකෙන්ද කනින් කොනින් කැලේ කොලේ කීම බොරු පලාපල වැලේවැල් සුනේසුම් ගඩාගෙඩි ඒ ඔක්කොම මේ වර්තේ. දැන් උතන දෙකක් ලියලා කන්දකෙන්දයි කනින් කොනින් කියන එකයි ලියලා තියන්න. එකට දෙක බෙන් ලියන්න කියලා කිව්වේ. හරිද? හරි.
තව පොඩි කොටසක් මේකේ අවධානය යොමු කරන්න ඕන. තොරතුරු ඉදිරිපත් කරන දා බහුවිධ මාධ්‍ය ඇසුරු කර. මේක පොඩ්ඩක් කෙටියෙන් සාකච්ඡා කරලා අපි මේ කොටස අවසන් කරනවා. ගොඩක් වෙලා ගන්න නැහැ මේකට. තොරතුරු ඉදිරිපත් කරන දා බහුවිධ මාධ්‍ය භාවිතය. මොකද්ද මේ කියන්නේ බහුවිධ මාධ්‍ය භාවිතය කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා. කියන්නකෝ මොකද්ද කියලා. computers, phones, computers. තව lab, smart, මේ තමයි පුතා එකක් PowerPoint භාවිතා කිරීම. මොකද්ද? PowerPoint presentation PowerPoint. එක ජනප්‍රිය මෘදුකාංගයක් මම ඔයගොල්ලන්ට බලමු පෙන්න ගන්න පුළුවන්ද කියලා. මට තිබ්බන මේක පෙන්න ගන්න දුර මේ බලමු අපි. ඔයගොල්ලෝ දන්නවා. දන්න උනත් අපි මේ කරන වෙලාවෙ පොඩි අදහසක් අපි එකතු කරගන්න ඕන නිසා මම මේ යන්නේ තින්ට. screen share, Windows PowerPoint. මේ බලන්නකො ඔයගොල්ලෝ ඉගෙන ගන්න එකක් වෙන්න ඇති මේක. මේ තියෙන්නේ ප්‍රසන්ටේෂන් එක මේ වෙනස එකේ ප්‍රසන්ටේෂන්. දැන් මේවා මේක ඉතාලම ලේසියිනේ. දැන් මේ ප්‍රසන්ටේෂන් සමහර අය ප්‍රසන්ටේෂන් හදන එකේ වැරද්දක් තියෙනවා. හරිද? මොකක්ද වැරද්ද? ප්‍රසන්ටේෂන් එකක් හදුවාම මේ ප්‍රසන්ටේෂන් එක ඔක්කොම ලියන. ඒ කියන්නේ ඔක්කොම ටයිප් කරනවා. ප්‍රසන්ටේෂන් එකක් කියලා කියන පුතා ඔක්කොම ටයිප් කරලා හදාගන්න එකක් නෙමෙයි. ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ ඔක්කොම ටයිප් කරලා හදාගන්න එකක් නෙමෙයි. ඒකට දැන් ප්‍රසන්ටේෂන් එකක් කියලා කියන්නේ සරලව අපිට කරුණු මතක් කරන්න දෙන මාතෘකානුකූල දෙයක්. ඔයගොල්ලෝ පේනව නේද මේ ස්ක්‍රීන් එකේ? ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. හරි. දැන් මේ වගේ දැන් මේ තියෙන ප්‍රසන්ටේෂන් එක මේ හදපු එකක්. දැන් අපිට මේවා අපි දන්නවා මේ ප්‍රසන්ටේෂන් භාවිතා කිරීම පිළිබඳව ඔයගොල්ලෝ දන්න මේ තියෙන්නේ ප්‍රසන්ටේෂන් එකක්. ඒත් මේ හදපු ප්‍රසන්ටේෂන් එකක් තියෙන්නේ. එතකොට අපිට පේනවා ප්‍රසන්ටේෂන් එකකින් අපිට පුළුවන් අපේ දේවල් බොහෝ වටිනා කියන දේවල් මේ ඉදිරිපත් කිරීමක් විදිහට කරගන්න. ඉදිරිපත් කරන්න තමයි ප්‍රසන්ටේෂන් එකක් වටින්නේ. මොකද ප්‍රසන්ටේෂන් එකකින් අර කරුණු මතක් වීමක් වෙනවා. ප්‍රසන්ටේෂන් එකක් කරනකොට කරුණු මතක් වෙනවා. එතකොට අපිට ඒක පහසුවෙන් පුළුවන් තමන්ගේ කාර්යභාරය දැන් අපි තුමා ප්‍රදේශනයක් කරනවා. ඒ ඉදිරිපත් කරගෙන යෑමේ හැකියාව තියෙනවා. දැන් මේක ගත්තාම ඔයාලට පේනවා. ඒක ලේසියෙන් අපිට ඉදිරිපත් කරගෙන යන්න පුළුවන්. මේ විදිහට. ඔයගොල්ලෝ කම්පියුටර් ඉගෙන ගන්නකොට මේ ප්‍රසන්ටේෂන් මේ පිළිබඳව ඔයගොල්ලෝ අවබෝධයක් තියෙනවා. ඔයගොල්ලෝ කරලත් ඇති. හරිද? හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පාඩමේ සඳහන් වෙන විදිහට ඔන්න ප්‍රසන්ටේෂන් ගැන අපි දන්නවා. ඔයගොල්ලෝ දන්න නිසා මම කතා කරන්න යන්නේ නැහැ. මොකද අපි ඔයගොල්ලෝ මේ ප්‍රසන්ටේෂන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ගිය දවසක ඔයගොල්ලන්ට හදන්න වෙනවා ගොඩාක් හදන්න. මොකද ප්‍රසන්ටේෂන් ප්‍රසන්ට් කරනකොට ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා PowerPoint presentation එකකින් ඔබගේ ඉදිරිපත් කිරීම කරයි කියලා. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න ඕන. ඒක මෘදුකාංගයක්, ඊටාම ජනප්‍රිය මෘදුකාංගයක්. words වලින් පස්සේ ඊළඟට තියෙන PowerPoint, ඊළඟට Excel එහෙම තියෙනවා. අර සෙට් එකක් තියෙනනේ මේ ඔය මේ office package එකේ නේද? අපි දන්නවා words තියෙනවා, ඊට පස්සේ තියෙනවා Excel තියෙනවා, ඊට පස්සේ PowerPoint කියලා තියෙනවා. එහෙම ටිකක් තියෙනවා. මේ වගේ එකක්. ගත්තාම හරිද? බලන්න මේ ඒ 1992 වර්ෂ නිලවශයෙන් ඉක්ුත් ඇති අතර Windows සහ Apple මෙහෙයුම් පද්ධති සමග භාවිතා කළ හැකියි. මේ පද්ධති දෙකක් මේ. හරිද? Windows වලත් පුළුවන්, Apple කියන මෙහෙයුම් පද්ධතිය පුළුවන් කියන එක මේ කියන්නේ. දුරකථන මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මක කළ හැකියි. දැන් සමහරලාට මේක මේ කියන්නේ මේ දුරකථන
අලුත් ස්මාර්ට්ෆෝන් තියෙන ඒවා පවා භාවිතා කරන්න පුළුවන්ලු. ඔන්න එක වර්ගයක් PowerPoint. ඒක PowerPoint මෘදුකාංග භාවිතයෙන් හදාලා ඉදිරිපත් කිරීමේ සැලැස්ම මුලින්ම අග දක්වා රූපරාම පෙළකට හැකිලිය හැකියි. අපි ඒක දැක්කම යනකොටසේ දැන් මේ දේශනයක් කරනකොට ওই වැඩේ කරන්න ඕන. ප්‍රසන්ට් මොකක් හරි ඉදිරිපත් කිරීමක් කරනකොට ওই ප්‍රසන්ටේෂන් එකකින් තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. එතකොට ඒක වඩාත්ම හොඳින් Tamanටත් ඒක අහගෙන ඉන්න බලාගෙන ඉන්න අයටත් හොඳින් ඒක ග්‍රහණය කරගන්න අවබෝධ කරගන්න හැකියාව ලැබෙන මේ ප්‍රසන්ටේෂන් ක්‍රමවේදයට ගියහම. හරිද? ඊළඟට ගත්තාම අපි අවසාන මේ ඡේදෙට ගියොත් එහෙම ඒකේ පේනවා මේ පහසෙන් ග්‍රහණය කරගත ආකාර PowerPoint රූප සකස් කරගත යුතුය. ඇසට පහසු වර්ණ භාවිතා කළ යුතුයි. අනවශ්‍ය පරිදි දැන් අර කලින්ක දැක්කම ටිකක් එක බරයි කියලා තේරෙන්නේ නැති. ඊටාම සරල වර්ණ භාවිතා කරන්න කියලා මේ කියන්නේ. හරිද? මිනිස් මොනට වරකට ග්‍රහණය කරගත හැකි වචන සංඛ්‍යාව සීමා සහිත බැවින් වචන වලින් පිරුණු රූප රාමු නිසා ග්‍රාහකයා වෙහෙසටපත් විය හැකියි. මම ඒක අර කලින් කිව්ව ඔයගොල්ලොන්ට ප්‍රසන්ටේෂන් එකක් හදනවා නම් ඒකේ වචන ප්‍රමාණය පුළුවන් තරම් අවම කරන්නට ඕන. මාතෘකා අනුකූල ස්වභාවයට ගියාම ප්‍රමාණවත් අවශ්‍යම දෙයක් කරන්න වෙන කිසිවක් එකට ඇතුළත් නොකළ යුතුයි කියලා මේ කියන්නේ. බැවින් අවම වචන භාවිතය වැදගත්. සමස්ත PowerPoint රූප රාමු පෙළ පුරාම සරල අකුරු වර්ගයක් භාවිත කරන උචිතයි. ස්වභාවයේ පසුපසට උවද කීවිය හැකි ලෙස ලොකු ලෙස අකුරුක අවම ප්‍රමාණය point 18 ලෙස භාවිත කරන යෝග්‍යයි. උපරිම අකුරු වර්ග දෙකක් භාවිත කිරීම සීමා විද්‍ය. ඒක සාමාන්‍යයෙන් ඉතර හිතන්න නැතුව ඔහි හිතුණු අක්ෂර වර්ග වලින් කරනවා. අබේ වලින් කරනවා. ඊළඟට අපි ගත්ත බින්දුමති ඔය වගේ අක්ෂර වර්ග තියෙනවා නේද? ඔයගොල්ලෝ දන්නවනේ බින්දුමති තියෙනවා, අබේ තියෙනවා, ගොඩාක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිද? නැත්නම් ඉස්කෝලේ පොත භාවිත කරනවා. මේ කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් හදනකොට අවම වශයෙන් මොකක් කරන්න කියලාද කියන්නේ? අකුරු වර්ග දෙකක්වත් භාවිතා කරාම ඇති. ඊට වැඩි වචන ප්‍රමාණය අකුරු වර්ගයක් භාවිතා කිරීම මේ බලාගෙන ඉන්න කෙනා වෙහෙසටපත් කරනවා කියලා කියන්නේ. ඒ වගේම මතක තබා ගන්න ඕන තව දෙයක් තියෙනවා. අවම වශයෙන් PowerPoint එක අකුරු සයිස් එක 18 දක්වා ප්‍රමාණය 18 අවම 18වත් හදන්න ඕන. එතනින් පහළට આવත් අර පසුමස ඉන්නට පේන්නේ නැහැ කියලා කියන්නේ. මේ සංඛ්‍යා ලේඛන භාවිතා කරනකොට අර ඔයගොල්ලෝ පුළුවන් මේ ග්‍රැෆික් කරන්න. ග්‍රැෆික් කරනවා කියලා කියන්නේ මොකද්ද පුතා? ප්‍රස්ථාර ස්වභාවයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරනකොට? අන්න එහෙම ඉදිරිපත් කිරීමක් කරන්න කියලා මේ කියන්නේ. එතකොට ඒකේ තාම හොඳින් අවබෝධ වෙනවා. ග්‍රාහක අවධානය තීව්‍ර කිරීමට සහ කරුණු සනාථ කිරීමට ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රයෝග භාවිතා කරනවා. එතකොට ප්‍රසන්ටේෂන් එකක් යද්දී අපිට පුළුවන් ප්‍රසන්ටේෂන් එකේ වීඩියෝ එකක් ඇඩ් කරන්න. වීඩියෝ එකක් ඇඩ් කරන්න පුළුවන් ප්‍රසන්ටේෂන් එකට. ගීතයක් ඇඩ් කරගන්න. අපි වීඩියෝ එකක් විතර ගීතයක් ඇඩ් කරගන්න ප්‍රසන්ටේෂන් එකට. එහෙම ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තාම ඇනිමේෂන් දාන්න පුළුවන්. ඇනිමේෂන් දානවා කියලා කියන්නේ ඒක රූප රාමු ඉදිරිපත් වෙන ආකාරය. සමහරලාට අකුරු හීනි අකුරු වලින් පටන් ලොකු අකුරෙන් අවසන් වෙනවා. එහෙම නැත්නම් මේ ස්ලයිඩ් අපි කියන්නේ ස්ලයිඩ් එක කියලා කියනවනේ. ඒක පහලට වැටෙන විදිහට පැත්තෙන් එන විදිහට මෙහෙම විවිධ දේවල් භාවිත කරන ශබ්දයකින් පටන් ගන්න විදිහට නේද? ශබ්දයකින් අවසන් වෙන විදිහට ආදී විදිහට අපිට පුළුවන් ඇනිමේට් කරන්න ප්‍රසන්ටේෂන් එකක්. අපි අවසන් කරගත්තොත් බහුවිධ මාධ්‍ය ප්‍රක්ෂේපයේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් පිටු පිරලනේ පෝස්ටරේ කාටුන් සංගීතය ආදී විවිධ මාධ්‍ය කිසියම් දේවල් කියන ආධාරක වශයෙන් ගන්නවා. ඔයගොල්ලෝ මල්ටි මේ මොනවද ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරීම විශේෂයෙන්ම අපි දකින්නේ ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරන්නේම PowerPoint ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරන්නේ මල්ටිමීඩියා භාවිතා කරලා නේද? මල්ටිමීඩියා කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා, දැකලා තියෙනවා. ඒකක් භාවිතා කරගෙන ඊට අමතරව අපිට පුළුවන් පිටු පිරණය භාවිතා කරන, පෝස්ටර් භාවිතා කරන, කාටුන්, සංගීත තැටි, ඒ වගේ විවිධ දේවල් භාවිතා කරලා බහුවිධ මාධ්‍ය විදිහට මේවා ඉදිරිපත් කිරීමකදී භාවිතා කරන්න පුළුවන් කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ওই වැඩසටහන් එහෙම කරනකොට මේවා භාවිතා කරනවා. PowerPoint presentation භාවිතා කරන, පිටු පිරළනේ භාවිතා කරන, පෝස්ටර් භාවිතා කරනවා. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ මේ පිටු පිරළනේ කියන්නේ මොකද්ද කියලා? මොකද කියන්නේ? මොකද පිටු පිරළනේ කියලා කියන්නේ? කාටවත් එහෙම ප්‍රශ්නයක් නැද්ද? පිටු පිරළනේ. කාටවත් එහෙම ගැටලු නෑ වගේ. පිටු පිරළනේ කියන්නේ මොකද්ද කියලා අපෙන් අහුවා? ප්‍රසන්ටේෂන් එකක් කරනකොට අපි ඉදිරිපත් කිරීමක් කරන පිටු පිරණේ භාවිත කරන්න පුළුවන්. හරිද? ඊළඟ පෝස්ටරේ. පිටු පිරණේ කියලා කියන අර අපි දන්නෝනේ. ඊළඟට ගත්තාම පෝස්ටරේ. කාටුන්, සංගීත තැටි ආදී ඉදිරිපත් කිරීමක් කරනකොට බහුවිධ මාධ්‍ය ලෙස භාවිත කරන්න පුළුවන්. හරිද? පොඩ්ඩක් ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. මෙන්න මෙතන ටිකක් තියෙන මේක ප්‍රායෝගික අභ්‍යාස කිහිපයක් තියෙනවා. අපි ඉස්සරහදී බලමු මේ ටික කරන්න. වෙලාවත් එක්ක. අපි අද යනවා අලුත් කොටසකට මේකෙන් පස්සේ.
මේ පාඩමේ ව්‍යාකරණ කොටසකට අපි අද යන්නේ. මේ පාඩම සාකච්ඡා කරන අපිට මොකද එකම වර්ගයේ පාඩම් දෙකක් එක ළඟ තියෙන්නේ. චරිත කතාවක් නෙමෙයි එකක්. ඒ චරිතයක් නේ. ස්ටිවන් හොකින් කියලා කෙනෙක් ඒ වගේ පුද්ගලයෙක්. ඔයගොල්ලෝ ස්ටිවන් හොකින් කියන මේ පාඩමට දාලා කොටස අපේ පාඩමට දාලා කොටස මේ පාඩම හොඳින් කියව ගන්න ඕනේ. හරිද? හොඳට කියවලා තියුණොත් තමයි අපිට අපේ අරමුණට අපි කතා කරන කොටසට යන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයගොල්ලොන්ට මෙන්න මේකේ අභ්‍යාසත් මෙන්න මේ අභ්‍යාසය කරපුවා බලන්න. මෙන්න මේ අභ්‍යාසය කරලා තියෙන්නේ. පාඩමේ සඳහන් පරිදි පරිභාරිතයන්ගේ මම කිව්වා කරන්න කියලා. ජීවිතේ වැදගත් සිදුවීම් පහත සඳහන් වර්ෂ වලට දාලව එම වර්ෂයේ ඉදිරියෙන් ලියන්න. මේ ඔයගොල්ලෝ පේනවද? ස්ක්‍රීන් එක පේනව නේද? නෑ සර්. පේන්නේ නෑ සර්. පේන්නේ හරි සර්. මෙන්න මේක කරලා තියෙන්න ඕනේ හැම කෙනෙක්ම. හරිද? මේක හැම කෙනෙක්ම කරලා තියෙන්න ඕනේ. මට නිකන් කියා අපි පොඩ්ඩක් එකපාරට නිකන් කියාගෙන යන්න බෑ මේ මොකද්ද මේ කියලා 1920 මොකද උනේ කියලා කියන කොටක් ගාලා. 1920 මොකද වෙලා තින්නේ? කෙටි මාතෘකාවක් මොකද? උපත කෙටිම ලියනවා උපත මුකුත් ඕනේ නැහැ මේ 1920 උපත. ඕනනම් අපිට ලියන්න පුළුවන් පෙබරවාරි 24 උපත සිදුවීම කියලා ලියන්න පුළුවන්. නැත්නම් උපත කියලා ලියුවා නම් ඇති. ලියපයි කියන්නේ. හරිද? ඊළඟට ගත්තොත් එimhe 48 මොකද උනේ? ඔයාලට මේ සදාගෙන තියෙන්නේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුතුමාගේ තනතුර ලැබීම. කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරු සේවයට එකතු වීම. කොළඹ රාජකීය විද්‍යාලයෙන් ගුරු සේවයට එකතු වීම. 54 බ්‍රිතාන්‍ය මහරජිනගිරියේ රංග දක්වන නටුම. බ්‍රිතාන්‍ය මහරජිනගිරිය මොකක්? සාම්ප්‍රදායික ඒක කියන්න ඕන. හරිද? නැත්නම් මොකද්ද කියලා දන්නේ නැහැ. හරි. ඊළඟට 1959 මොකද උනේ? එතුමාගේ කලා ආයතනය. උඩරට න්‍යාය කලා නාට්‍ය කලා විද්‍යාලය ආරම්භ වී. උඩරට නාට්‍ය කලා විද්‍යායතනය ලෙස නම් කිරීම. 62 එම විද්‍යාලයට පහත හතරට නම් කිරීම. එකතු කිරීම. පහතරට නර්තනය එකතු කිරීම. 74 මොකද උනේ? එම විද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීම. 78 සබරගමු නර්තන සම්ප්‍රදාය සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ පාඨමාලාවට එකතු කිරීම. 1991 වැලිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය මගින් පිරිනමලද ආචාර්ය උපාධියක් හිමිවීම. 99 සාහිත්‍ය ශූරී උපාධියක් ලබා ගැනීම. 2002 ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ මගින් පිරිනමලද විශේෂ සම්මානයක් හිමිවීම. 2003 විශේෂ සම්මානය එතුමාගේ උදාාර සේවය අගය කිරීම සඳහා පුදාගෙන. ඊළඟට 2005 එතුමාගේ කලා මණ්ඩලයේ මගින් 24 ජාතික නර්තන දිනය ලෙස නම් කිරීම. 2006 දෙකක් තියෙන සිදුවීම්. 2006 කරුණු දෙකක් තියෙනවා. පෙබරවාරි 24 නර්තන දිනය ලෙස නම් කිරීම. 2005 එක වෙනස්. සහ විපත නේද? නර්තන දිනය ප්‍රකාශ කිරීම සහ විපත දෙක මේ දෙකට ලියනවා. මෙතන 2005 මොකද ලිව්වේ? 2005ට වෙන්නේ 2005 එකක් නෑ සර්. නැද්ද? නෑ සර්. නෑ සර්. මේ තියෙනවා. පහේ තියෙනවා සර්. මේ තියෙනවා. 25 විද්‍යා ආයතනයේ සෞන්දර්ය කලාත්මක විද්‍යාලය ලැබුණු පත්වීම. මේ තියෙන 2005 නැති කියන අයටම බලා ගන්න. මේ තියෙන 2005. මොකද්ද 2005 තමයි වැදගත් මේක නේද? මොකද්ද වැදගත්කම? හේවුඩ් කියන හැඳින්වුණු නර්තන විද්‍යායතනයේ 2005 තමයි අර ඔයගොල්ලන්ට කිව්වේ කොළඹ මේ තියෙනවා කියලා මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියලා එකක් තියෙනවා කියලා. කොතනද? නෙළුම් පොකුණ පිටිපස්සේ. නෙළුම් පොකුණ ගාව.
2005 තමයි වැදගත්මක වෙලා තියෙන්නේ. හරිනේ. ඔයගොල්ලෝගේ ව්‍යාකරණ පොත ගන්න ඉක්මන් කරලා තව පොඩි කොටසක් අපි කතා කරන්න ඕන. ස්ටීවන් හොකින්ව කියවන්න වෙබ් පිටුවක් සර්ච් කරන්න ස්ටීවන් හොකින් කියලා ගැව්වාම ඔයගොල්ලන්ට අන්තර්ජාලය භාවිතා කරලා පොඩ්ඩක් කියව ගන්න නැත්නම් ඉංග්‍රීසියෙන් තියෙන සිංහලෙන් තියෙනවා. තේරුණාද? ඉංග්‍රීසියෙන් තියෙන සිංහලෙන් තියෙනවා හොකින් පිළිබඳව ඔයගොල්ලෝ ටිකක් පාඩමේ තියෙන දේවල් වලට අමතරව ටිකක් කියව ගන්න වෙබ් පිටුව සර්ච් කරන්න. ස්ටීවන් හොකින් කියලා ගැව්වාම ටයිප් කරාම ඔයගොල්ලන්ට වෙබ් පිටුවක් ඒවි. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් ස්ටීවන් හොකින් පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්න. හරිද? ස්ටීවන් කියන එක ස්ටීපන් වෙන්න ඕන. හරිද? ස්ටීපන් හොකින් කියලා තමයි ගහන්න ඕන. මේ තියෙන ස්ටීපන් හොකින් කියන පුද්ගලයා පිළිබඳව විවරණයක් තියෙන්නේ. මේක සිංහලෙන්ත් අපිට ගන්න පුළුවන්. engage ස්ටීපන් හොකින් සුවිශේෂ පුද්ගලයෙක් ඔයගොල්ලෝ හඳුනා ගන්න අවශ්‍ය කරන ඔයගොල්ලෝ වෙබ් පිටුව සර්ච් කරන්න. සර්ච් කරාම ස්ටීපන් හොකින් කියන්නේ තමන්ගේ දේවල් කරගන්න බැරුව හිටිය පුද්ගලයෙක්. නමුත් මුලින් එහෙම නැහැ. විශාල කාර්යභාර විශාල සොයා ගැනීම ප්‍රමාණයක් ලෝකෙ ඉදිරිපත් කළ පුද්ගලයෙක් ස්ටීපන් හොකින් කියලා කියන්නේ. ස්ටීපන් කියලා ටයිප් කරාම ඔයගොල්ලන්ට මේක එයා අබ්බගත කෙනෙක්. අබ්බගාත පස්සේනේ මේ අසනීප තත්ත්වයටපත් උනේ. අබ්බගාත කියන්නේ අබ්බගාතරත් එහාගේ ස්වභාවයක් මේක. ඊටත් වඩා එහාගේ ස්වභාවයක්. ඒ නිසා මේ පොඩ්ඩක් බලා ගන්න දැන්ට අරගෙන බලන්න. විශාල හොයා ගැනීම ප්‍රමාණයක් කරපු කෙනෙක් ස්ටීවන් හොකින් කියන්නේ. එතන මම ප්‍රොෆෙසර් කෙනෙක්. හරි මම ඒක ගොඩක් වෙලා ගන්න ඕගොල්ලන්ට කතා කරගෙන යන්නේ නැහැ. ඕගොල්ලෝ ඒක පොඩ්ඩක් බලන්න මේ වෙබ් පිටුව සර්ච් කරාම ඔයගොල්ලන්ට පුළුවන් අදාළ කොටස බලා ගන්න. පාඩම කියව ගන්න. හරිද? ඒක කිව්වහම ඊළඟ දවසේ බලමු පොඩ්ඩක් යා සම්බන්ධ තවද තොරතුරු ටිකක් වෙබ් පිටුවෙන් අරගන්න. දැනට ඔහු සම්බන්ධ තියෙන මේ කොටස කිව්වනම් හරි. ස්ටීෆන් හොකින්. දැන් ඔහු සම්බන්ධයෙන්ුත් ඔහුගේ අර තුන්වෙනි පාඩම සාකච්ඡා කරා වගේම පාඩම සාකච්ඡා කරන්න තියෙන්නේ. හැබැයි ඒ තරම් දිග පාඩමකුත් නෙවෙයි. බොහොම පිටු දෙකකට දෙකමාරක සීමා වෙච්ච පාඩමක්. හැබැයි මේකෙත් ඔහුගේ මෙන්න මේවට අවධානය යොමු කරනවා. භෞතික විද්‍යාඥයෙක් නේද? විද්‍යාවේ ප්‍රධාන කොටස් තුන ඔයගොල්ලෝ දන්නවනේ නේද? විද්‍යාව බෙදෙන කොටස් තුන. මොකද්ද පුතා විද්‍යාව බෙදෙන කොටස් තුන? භෞතික විද්‍යාව භෞතික විද්‍යාවයි රසායන විද්‍යාවයි ජීව විද්‍යාවයි. ජීව විද්‍යාවයි භෞතික විද්‍යාවයි රසායන විද්‍යාව. මොකද්ද මේ තුනේ වෙනස පොඩ්ඩක් කියන්නකෝ. වෙනස කියන්නකෝ චුට්ටක් මේ තුනේ. භෞතික විද්‍යාව කියලා කියන්නේ අපි ජීව විද්‍යාව කියන එක දන්නවනේ ඔයගොල්ලෝ නේද? ජීව විද්‍යාව කියන එක දන්නවා. ජීවීන් පිළිබඳ හදාරන විද්‍යාව ජීවීන් අපි ඇතුළේ මානව ජීවිතය සත්ත්ව ජීවිත සත්ත්ව රාජධානි නේද? අපි දන්න රාජධානි කතා කරනවානේ. ඒ පිළිබඳ හදාරන විද්‍යාව තමයි භෞතික මේ ජීව විද්‍යාව. භෞතික විද්‍යාව කියලා අපි මේ සිතුවිලි සිතුවිලි හදාගෙන හදාරන විද්‍යාව තමයි භෞතික විද්‍යාව කියන්නේ. ඊළඟට ජීව විද්‍යාවත් එමෙයි. රසායන විද්‍යාවත් එමෙයි. රසායනික විපර්යාසයන් රසායන තත්ත්වයන් පිළිබඳ විමසීමක් කරන විද්‍යාව තමයි රසායන විද්‍යාව. හරිද? ඒතර ඔයගොල්ලෝ මේවා 10 වසරයන් පස්සේ වෙන වෙනම ඉගෙන ගන්නවා මේ කොටස් තුන ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියලා. දැන් අපි එකට ඉගෙන ගත්තට එතකොට ඔහුගේ විශේෂ කාර්යභාරයන් කීපයක් මේක විස්තර කරලා තිනවා. ඔහුව කියව ගන්න ඉස්සෙල්ලා මේක කියන ඔහු ප්‍රකට කියන්නේ ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක්. භෞතික විද්‍යාඥයෙක්. න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක්. හරිද? theoretical physicist කෙනෙක්. නැත්නම් විශ්ව න්‍යායවාදියෙක්. cosmologist කෙනෙක්. එහෙම නැත්නම් සියල්ලට වඩා විශේෂ අවධානය යොමු කළ ඔහුගේ ජීවිත කාලය පුරාම මේ බලන්න. ඔහුට ජීවිත කාලය පුරාම ආබාධ පුද්ගලික ජීව ලෙස ගත කිරීමට සිදු වුණා. වැදගත්කමක් තියෙන එක අපි ඇයි මේ මොහු හොයන්නේ ඒකයි. ඔහු චාලක නියුරෝන ආබාධය. motor neurus disease
ඒවත් ALS නැත්තම් අපි ගන්නවා amyotrophic lateral sclerosis නම් කියන රෝගයෙන් අධික ලෙස පීඩාවටපත් වෙච්ච කෙනෙක්. චාලක නියුරෝ චාලක කියලා කියන්නේ මොකද්ද? චාලනය. චාලනය නියුරෝන කියන එක දන්නවනේ ඔය විද්‍යාව ඉගෙන ගන්නකොට අහලා තියෙන නියුරෝන තියෙනනේ අපේ ශරීරේ. නියුරෝනේ තියෙන එක සෙලවීමක් එක්ුණාන් පස්සේ ඒක අපි දන්නවා මේ අපිට නැගිටින්න හෙලවෙන්නවත් බැරි වෙන අවස්ථාවක් බවට පත් වෙනවා නියුරෝන ආබාධ. ඒකට ඒ වගේ එකක් හරිද? එතකොට ඒකේ ලක්ෂණ මේ බලන්න ශාරීරික අප්‍රාණික බව එක අතක එක් ඇඟිල්ලක් පමණක් ක්‍රියා කරන මේ කතා කිරීමේ හැකියාව මේ බලන්නකෝ ලක්ෂණේ ශරීර අප්‍රාණිකයි එක අතක එක් ඇඟිල්ලක් පමණයි ක්‍රියා කරන්නේ කතා කිරීමේ හැකියාව අහිමි වෙච්ච අසහාය මිනිසෙක් තමයි මේ කතා කරන්නේ. ස්ටිවන් හොකින්. මේ ආබාධ කිසිවක් සිය ජීවිත ගමනට බාධා කරන වගේද සැරි ජීවිතේ මුහුණ දීමට සතුව තිබුණු දීර්මත් කම බැබවින්ම අගය කළ යුතුයි. හරිද? කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පවතින න්‍යායාත්මක විශ්ව න්‍යාය පිළිබඳ පරීක්ෂණ ආයතනයේ Center for Theoretical Cosmology අධ්‍යක්ෂ ධූරයේ හොබෝන අතර ලෝ ප්‍රකට දැන් මේ පාඩම හදද්දි පුතා එයා ජීවත් වෙලා හිටියා. හරිද? ලෝ ප්‍රමුඛ පෙළේ ග්‍රන්ථ කතුලක කීර්තියක් දිනාගෙන හොකින්ට ඇතිව විශ්වවිද්‍යාලයේ. මෙන්න මෙතනින් එයා පිළිබඳව පොඩ්ඩක් හඳුනා ගන්න පුළුවන්. අපි ඉස්සරහ ඊළඟ දවසේ කතා කරනවා මේ පොඩ්ඩක් නිකම් ආරම්භයක් ගත්තේ ඔයගොල්ලෝ. ඔහුගේ ජීවන තොරතුරු එක්ක ඔයගොල්ලෝ පාඩමට පිවිසෙන්නේ. 1942 ජනවාරි මාස 8 වෙනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නගරයේ උපත ලද නිරෝගී දරුවෙක්. මතක තබා ගන්න නිරෝගී දරුවා. නිරෝගී කෙනෙක් මෙයා. එයා නම් කරන ස්ටිවන් විලියම් හොකින් කියලා. ඔහුගේ වෙන පියා ෆ්‍රැන්ක් හොකින්, මව ඉසබෙල් හොකින් ඔක්ස්ෆර්ඩ් විද්‍යා උපාධාරයෙන් දෙන්නෙක්. සමාජ පිළිගත් උගත්තු වුණා. ඒ දෙන්න මේ දෙපට හොකින් අමතර පිලිපාසා මේරි නම් දూరు දෙන්නෙකුත් හිටියා. හරිද? එතකොට කුඩා කාලේ තමයි හදා වඩාගත් එඩ්වඩ් නම් පුතෙක්ද හිටියා. හොකින්ස් අධ්‍යාපන කටයුතු ආරම්භ කළා ලන්ඩන් හයිගේට් නගරේ බයිරෝන් පාසලේ අනුරුදුර පාසල් කීපයකින් අධ්‍යාපන ලැබලා 1995 නම් වයස අවුරුදු 17 දී උසස් අධ්‍යාපන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බලන අවුරුදු 17 වෙනකොට උතොර කිසි ගැටලුවක් තිබිලා නැහැ. මේ ඉස්සරහදී අපි කතා කරමු. දැන්ට පොඩ්ඩක් ඔය ටික කොහොම ඔයගොල්ලෝ කියව ගන්න ස්ටිවන් හොකින් පිළිබඳව අන්තර්ජාලයේ විමසීමක් කරන අන්තර්ජාලයේ සර්ච් කරලා නැත්නම් අන්තර්ජාලයේ විසිලා එයා පිළිබඳව තවදුරටත් ඔයගොල්ලන්ට කරුණු සොයන්න පුළුවන්. එයා සම්බන්ධයෙන් තියෙන පින්තූර ටිකක් බලලා ඔහු පිළිබඳව යම්කිසි හැඩයක්, ඔහු පිළිබඳව අවබෝධයක් අපි ලබා ගන්නට ඕන. ඒස ඔයගොල්ලෝ පොඩ්ඩක් කියවන්න, කියවලා බලන්න. අන්තර්ජාලයේ විසිරෙන් පස්සේ අපිට ස්ටිවන් හොකින් පිළිබඳව තවදුරටත් කරුණු හොයාගෙන යන්න පුළුවන්. පාඩමේ තියෙන කරුණු වලට වඩා අපි කරුණු ප්‍රමාණයක් සෙවීම අත්‍යවශ්‍යයි. හරිද? හරි. එතකොට අපි ගත්තාම ඔහු සම්බන්ධයෙන් විශාල දින ප්‍රමාණයක සටහන තියෙනවා. අපි ඒවත් පොඩ්ඩක් බලන්නට ඕන. ව්‍යාකරණ පොත අරගන්න. වෙලාව නම් ප්‍රමාණවත් නැහැ. කවන්න නැහැ ව්‍යාකරණ පොත ගන්නකො. මාතෘකාව ලියලා තියෙන එකත් වැඩක් නේ. ව්‍යාකරණ විමසුම් පොත ගන්න. අරගෙන මාතෘකාව ලියන්න. සිංහල අක්ෂර මාලාව හා සිංහල අක්ෂර මාලාව හා ස්ථානීය වර්ගීකරණය මාතෘකාව ලියලා තියන්න. සිංහල අක්ෂර මාලාව හා ස්ථානීය වර්ගීකරණය. සිංහල අක්ෂර මාලාව හා ස්ථානීය වර්ගීකරණය. සිංහල අක්ෂර මාලාව හා ස්ථානීය වර්ගීකරණය. මාතෘකාව ලියලා තියන්න. අපි සාමාන්‍ය පන්ති මේක ආරම්භ කරා කතා කරා චුට්ටක්. සාමාන්‍ය පන්තිත් අපි මේක ආරම්භ කරලා කතා කරමින් ඉන්නේ. එතකොට ගැටලුවක් නැහැ වලට එනවා ඊළඟ දවසේ මෙහි ආවත් එක්ක කරන්න පුළුවන්. නමුත් වටේ වාතාවරණයත් අපි බලන්න ඕනේ මොකක්ද තත්ති කියලා අපි දන්නේ නැහැනේ. වාතාවරණයත් එක්ක තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. කොහොම නමුත් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන මාතෘකාව තමයි කිව්වේ. ওই මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ සඳහා ඔබ අක්ෂර මාලාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. අක්ෂර මාලාවේ ස්ථානීය වර්ගීකරණය ගැන කතා කරන්න යන්න එපා. ඔයගොල්ලෝ සොයන්න යන්න එපා. නමුත් පුළුවන් නම් ගැටලුවක් නැහැ. හොයලා බලලා හරි කමන්නේ. අක්ෂර මාලාව සාමාන්‍යයෙන් පාඩම් කරලා තබා ගැනීම අත්‍යවශ්‍යයි. අක්ෂර මාලාව පාඩම් කරලා තබා ගැනීම අත්‍යවශ්‍යයි. අපි අක්ෂර මාලාව පාඩම් කර ගන්නට ඕන. අක්ෂර මාලාවෙන් හැමදාම අපිට වැදගත් කොටස් ආවරණය කර ගන්නට වෙන නිසා. හරි බලමු ඔයගොල්ලන්ට මේ මොනවද මම දුන්නේ අද ගෙදර වැඩ විදිහට කරන්න. කවි ටික පාඩම් කරන්න දුන්නේ නැහැ. කවි ඊළඟට තියෙන අපි කවිය මොකක්ද කියලා බලමු ටක් ගාලා ඊළඟ දවසේ කරන්න තියෙන. මොන කවියද තියෙන්නේ? 60,000 කවියද ගත්තා. දුක්ඛින් දසම සුසලා විද්‍යාවේ අපේ අම්මා
අන්තිමේ නිස්සරසා නැතිදි කළ දැයි අම්මා රස පෙළවන නෙලාදීදී රස්සා කළ අම්මා සතර පාවල නොඉපද නිවන් දකින්නවා. මේ කවියනේ තියෙන්නේ. ඔව් සර්. ඒක පාඩම්. ඔව් සර්. හරි ඒක පාඩම් කරගන්න ඊළඟ දවසේ එනකොට ඊට අමතරව තව මොනවද මම ඔයගොල්ලන්ට දුන්නා තුන්වෙනි පාඩමේ අභ්‍යාසය කරන්න කිව්වා නේද? අවබෝධය කරන්න කියලා කිව්වා. එහෙම නේද? පුළුවන් හැම ප්‍රමාණයකින් බැරි ටික කරගෙන යන්න ඔයගොල්ලන්ට කරගන්න බැරි දේවල් අහන්න ඊළඟ දවසේ එනකොට ඊළඟට මට ඒකට උත්තර ටිකක් හදලා දෙන්න පුළුවන්. බැරි ඒවා ඊළඟ විතරක් අහගන්න. දන්නේ ඔක්කොම කරන්න දැන්ට දීලා තියෙන නිබන්ධන වල විශේෂයෙන් 1 2 3 පාඩම් වල අනිත් ඒවා කරන්න එපා කිව්වෙම කරන්න එපා. කරන්න කියපු ටික සම්පූර්ණයෙන්ම කරලා අවසන් කරගන්න. හරිද? හරි. අපි එහෙනම් අදට පන්ති අවසන් කරන්න පුළුවන් අපිට. මොනවා හරි ගැටලු තියෙනවද ඔයගොල්ලන්ට? ගැටලුවක් නැත්නම් අපි නවතුම් පන්තිය. හැම කෙනෙකුටම එහෙනම් සුබ රාත්‍රියක්. අයබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන්